හරි පටන් ගමුනේ. හැමෝටම good morning. අයබෝවන්. කට්ටිය ඇවිල්ලාද හැමෝම? හරිද? කට්ටිය එක චුට්ටක් මතක් කරන්න. ගිය සතියේ පටන් ගත්ත මානව ශ්වසන ක්‍රියාවලිය. මානව ශ්වසන ක්‍රියාවලියෙන් සිදු කරන්නේ අපේ ඇඟ ඇතුලේ ශක්තිය නිපදවීමක්. ඒ ශක්තිය නිපදවන්න ඔක්සිජන් වාතය ලබා ගන්නවා. හරිද? ඒව ඇතුළේදී ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා එතනින් ඔයගලට අවශ්‍ය ශක්තිය නිපද වෙනවා. හරි ශක්තිය නිපදුනාට පස්සේ ප්‍රාශ්වාස වාතයක් විදියට ඇඟ ඇතුලේ ශක්තිය නිපදුනාට පස්සේ ප්‍රාශ්වාස වාතයක් විදියට කාබන් ඩයොක්සයිඩ් එළියට එනවා. හරිද? උතන ශක්තිය නිපදවීමක් සිද්ධ වෙන්නේ මේ ශ්වසන ක්‍රියාවලියේදී. ඊට පස්සේ කතා කරා විශේෂ දේවල් ගැන. ශ්ලේෂ්මල කියන්නේ මොනවාද? පක්ෂම කියන්නේ මොනවාද? අපි හුස්ම ගන්න වාතය අපේ ඇඟ ඇතුළට ආවට පස්සේ ඒවල සිදුවන වෙනස්කම් මොනවාද? මම කිව්වා ඒ වාතය තෙත් වෙනවා. ඒවල තියෙනවා නම් දූවිලි අංශු, ශුද්‍ර ජීවීන්, විස බීජ මොනවා හරි තියෙනවා ඒවා පෙරීමකට ලක් වෙනවා. ඒවා පිරිසිදු කරනවා, ෆිල්ටර් කරනවා කියනවා අපි. ඒ වගේම දේහ උෂ්ණත්වයට රත් වීමක් සිදු වෙනවා අපේ ඇඟට ගන්න වාතය. හරිද? ඊට පස්සේ අපි කතා කරා ශ්වාස නාලය ගැන. ශ්වාස නාලයෙන් තමයි ওই සේරම වාතය ඔයගොල්ලෝගේ පෙනහළ තුලට යන්නේ. ඊට පස්සේ අපිජීවිකාව කියලා වචනයක් කතා කරා. අපිජීවිකාව කියන්නේ මොකද්ද? පෙනහළ තුලට ආහාර යන එක වළක්වන දොරටුවක් වගේ එකක්. අපිජීවිකාව කියන්නේ අපේ ඇඟෙන් ගන්න ආහාර පෙනහළ තුලට යාම වළක්වනවා. අපිජීවිකාවේ. ඊට පස්සේ ශ්වාස නාලය ගැන කතා කරා. ස්වරාලය ගැන කතා කරා. ස්වරාලය කියන්නේ ළමයි මෙතන තියෙන එක මම කිව්වා. ස්වරාලය තුල තියෙන ස්වර තන්තු කම්පණය වීමෙන් ශබ්දේ නිකුත් වෙනවා කිව්වා. ඊට පස්සේ ස්වරාලයට පස්සේ ශ්වාස නාලය තියෙන්නේ. يعني ස්වරාලය එල් අකුර වගේ තියෙන මෙහෙම. හරිද? අපි ගෙස තියන්දා. ඊට පස්සේ ශ්වාස නාලය න ශ්වාස නාලයේ මං කිව්වා සී හැඩදි කාටිලේජ් කොපු තියෙනවා. මුදු කොපු තියෙන. ඇයි තියෙනවා කිව්වේ? අර ශ්වාස නාලය ළමයි හැකිලෙන්න පුළුවන්. ඒ හැකිලෙන එක වළක්වන්න තමයි මේ සී හැඩති කොපු තියෙනවයි කිව්වේ ශ්වාස නාලයේ. ඊට පස්සේ පෙනහැලි යුගල මං කිව්වා ළමයි ශ්වාස නාලයේ බෙදෙනවා කොටස් දෙකකට. ඒකට අපි කියනවා ශ්වාස නාලිකා. ශ්වාස නාලිකා තවත් බෙදෙනවා. අනුශ්වාස නාලිකා. අනුශ්වාස නාලිකා ආය බෙදෙනවා අග්‍රස්ත අනුශ්වාස නාලිකා කියලා. අග්‍රස්ත අනුශ්වාස නාලිකා කෙරවලේ අග්‍රස්තේ තියෙනවා ගර්ත කියලා පොඩි පොඩි බෝල. හරිද? ඒව ගැනත් කතා කරලා එතකොට මේ ගර්ත විශාල සංඛ්‍යාවක් එකතු වෙලා තමයි මේ පෙනහළු යුගල හැදිලා තියෙන්නේ කිව්වා. ඊට පස්සේ කතා කරා ගර්ත තුල සිදුවන ශ්වසනය. හරිද? ගර්තයක් ඇතුලේ සිදුවන ශ්වසනය. ගර්තයක් තුල මම කිව්ව ළමයි රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ගර්ත තුලට යනවා. ගර්තයේ තියෙන ඔක්සිජන් රුධිරයට යනවා. එතකොට රුධිරයේ පිරිසිදු වීමක් වෙනවා කිව්වා මම. හරිද? ඔය ක්‍රියාවලියට විසරණය කිව්වා. මතක ඇතිනේ විසරණය කිව්වා. ඒ වගේම මේ වායුව මාරුව කාර්යක්ෂම වෙන්න ගර්තවල විශේෂ ලක්ෂණ තියෙනවා. ගර්ත බිත්ති තුනී වෙන්න ඕන. ගර්තවල තෙත් වෙන්න ඕන ගර්ත බිත්ති. ගර්ත තුනී වෙන්න ඕන, ගර්ත බිත්ති තෙත් වෙන්න ඕන. ඒ වගේම ගර්ත වලට මනා රුධිර සැපයුමක් තියෙන්න ඕන. ඒ වගේම ගර්තහල මේ ගර්තවල වර්ගඵලය වැඩි වෙන්න ඕන. ප්‍රමාණය ලොකු වෙන්න ඕන. හරිද? ඕවා කිව්වා. ඊට පස්සේ කතා කරා පෙනහැලි පිහිටන්නේ කොහෙද කියලා. පෙනහැලි දෙක පිහිටන්නේ කොහෙද? උදර කුහරේ නෙමෙයි. උරස් කුහරේ. මේ උඩ කොටසට කියන්නේ අපි උරස් කුහරේ. යට උදර කුහරේ. එතකොට පෙනහැලි යුගල තියෙන්නේ උදර කුහරේද උරස් කුහරේද? උරස් කුහරේ. හරිද? උරස් කුහරේ. ඊට පස්සේ පෙනහළු වල ආරක්ෂාවට ඉදිරියෙන් තියෙනවා පර්ෂු. පිටිපස්සෙන් තියෙනවා මොනවද? අංශපලක. අංශපලක. යටින් තියෙනවා මහා ප්‍රාචීරය. මොනවද තියෙන්නේ? ඉස්සරහෙන් පර්ෂ කූඩුව, පිටිපස්සෙන් අංශපලක, යටින් මහා ප්‍රාචීරය. ප්‍රශ්නයක් ඇති උඩින් මොනවද තියෙන්නේ කියලා. උඩින් ඉතින් ළමයි පර්ෂ කූඩුවයි අංශපලකයි මෙහෙම උඩින් සෙට් වෙනවනේ අපේ. මෙහෙම ගත්තොත් මගේ පිටිපස්සෙනුයි ඉස්සරහිනුයි මෙහෙම එකට මෙතන මේ උරහිසේදී සෙට් වෙනවා. ඒතකොට උඩින් එහෙම ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. මේ උරහිසින් ඒක ආරක්ෂාව සැපේනවා. යටින් මහා ප්‍රාචීරය, ඉදිරියෙන් පර්ෂ කූඩුව සහ පිටිපස්සෙන් අංශපලක තියෙනවා. ඊ ටික තමයි ගිය සතියේ අපි කතා කරේ. හරිද? අද තියෙන්නේ ආශ්වාස කරද්දි මොනවාද තියෙන ලක්ෂණ, ප්‍රාශ්වාස කරද්දි මොනවාද තියෙන ලක්ෂණ.
මේක චුට්ටක් වැදගත් අරුවක් දාලා ලියාගත්තත් කමන්නේ මේ යන කොටසේදී. විභාගවලදී ආලා තිබ්බා ආශ්වාසයක් සිදු කරද්දී තියෙන ලක්ෂණ තුනක් ලියන්න. ප්‍රාශ්වාසයක් සිදු කරද්දී තියෙන ලක්ෂණ තුනක් ලියන්න, දෙකක් ලියන්න. නැත්නම් ලක්ෂණයක් ලියන්න. ආන් ඒ වගේ වෙනවා. මේක ලේසි මහ ලොකු දෙයක් නෙමෙයි. ඔයාටම හුස්මක් අරගෙන ඔයාටම ලක්ෂණ ටික තීරණය කරන්න පුළුවන්. දැන් ඔයාටම ඔයාගේ ඇඟ දිහා බලාගෙන හුස්ම අරගෙන මොකද වෙලා තියෙන්නේ මේ ඔයාගේ ඇඟ දිහාම බලලා ඔයාටම කියන්න පුළුවන් ආශ්වාස කරද්දී මොකද වෙන්නේ ප්‍රාශ්වාස කරද්දී මොකද වෙන්නේ කියලා. හරි. එහෙනම් ඒ කොටසට එමු. හරි. ශ්වසනය යටතේ ආශ්වාසය හුස්ම ගැනීම බලමු මොනවද ලක්ෂණ. පළවෙනි සෙට් එකේ මම ලක්ෂණ ටික ඔයාලට දීලා තියෙනවා. ප්‍රාශ්වාස ලක්ෂණ ටික ඕගොල්ලෝ තනියම ලියන්න ඕන. හරිද? මේකම අනිත් පැත්ත පෙරලන්න දී. හරි. අපි බලමු එකින් එක. පළවෙනියටම පෙනහළු තුලට වාතය ඇතුල් වීම ආශ්වාසය වෙයි. හරිද? ඒක දන්නවනේ. ගාලා හුස්ම ගන්න එකේදී වෙන්නේ පිටත වාතය පෙනහළු තුලට ගමන් කිරීම. මේක දන්නවා. දෙවෙනි එක බලමු. ඒ සඳහා පෙනහැලි වල පරිමාව වැඩි විය යුතුය. දැන් බලන්න ළමයි බැලුම් බෝලයකට හුලම් පුරවද්දී බැලුම් බෝලේ පරිමාව ලොකු වෙනවා. මම කියවනේ පෙනහළු දෙකක් නිකම් බැලුම් දෙකක් වගේ. බැලුම් බෝල දෙකක් වගේ. එහෙනම් ඒ පෙනහළු යුගලේ පරිමාව මොකද වෙන්න ඕන? තරමක් විශාල වෙනවා. එතකොට වාතය ගද්දී පෙනහළු වල පරිමාව විශාල වේ. ඔන්න පළවෙනි ලක්ෂණය. ආශ්වාසයේදී පෙනහළු වල පරිමාව විශාල වේ. ඒක හරියද? හයිලයිට් එක කොට අතින් තියාගන්න ළඟින් ඈ. ඕකේ හයිලයිට් කරගන්න පෙනහළු වල පරිමාව වැඩි විය යුතුය. හයිලයිට් කරන්න. පෙනහළු වල පරිමාව අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. ඔන්න පළවෙනි ලක්ෂණය. තුන්වෙනි එක පෙනහැලි වල පරිමාව වැඩි කර ගැනීමට උරස් කුහරයේ පරිමාව වැඩි වෙන්න ඕන. ළමයි උරස් කුහරය කියන්නේ මේ ටික. කියන්නේ පර්ශ කූඩුව මේ ඒරියා එක පර්ශ කූඩුව තියෙන මෙන්න මේ ඒරියා එකට කියන උරස් කුහරය. ඉතින් ළමයි ඇතුලේ බැලුන් එක පිම්බෙනවා නම් පිටත තියෙන උරස් කුහරයත් මොකද වෙන්න ඕන? මේ මගේ පපුව ඉදිරියට ඉස්සෙනවා. පිම්බෙන්න ඕන. එහෙනම් උරස් කුහරයත් විශාල වෙන්න ඕන. එහෙනම් ඇතුළත පෙනහළු වල පරිමාව වැඩි වෙද්දිම උරස් කුහරයේ පරිමාවත් වැඩි වෙන්න ඕන. හයිලයිට් කරන්න මෙන්න මේ ටික උරස් කුහරයේ පරිමාව වැඩි කරගත යුතුය. ඔන්න දෙවෙනි ලක්ෂණය. උරස් කුහරයේ පරිමාව වැඩි කරගත යුතුය. දෙවෙනි ලක්ෂණය. හරිද? ඊළඟ හතරවෙනි එක පේශි සංකෝචනය වීම නිසා මොනවාද මේ පේශි? ඔතන පොඩ්ඩක් ඒක වැදිලා නැද්ද දන්නෙත් නැහැ මට දාන්න නමද කියලාත් දන්නේ නැහැ. ඔය පේශි කියන වචනේට ඉදිරියෙන් අනේ චූටියට දාගන්න අන්තර්පර්ශුක පේශි වෙන්න ඕන ඔතන. අන්තර්පර්ශුක කියන වචනේ දාගන්න. අන්තර්පර්ශුක මම හිතන්නේ ඒක මට print මේ type කරන්න මතක වෙලා හිටනේ. ඔතන නිකම් පේශි කියද්දි ඔයාලට touch වෙන්නේ නැහැ. ඒතකොට හිතන්නේ හැමේ මෙහෙ පේශි කියලා. නෑ. අන්තර්පර්ශුක පේශි කියන්නේ මම ගිය සතියේ කියලා දුන්න මොනවද ඔය අන්තර්පර්ශුක පේශි කියන්නේ. මම කිව්වේ මේ පර්ශු වල දැන් මෙතන මැද්දේ උරතල්ල තියෙනවානේ. උරතල්ලේ මෙහෙම දෙපැත්තට මම කිව්වේ ඇටකටු බොක්ස් එක. ඇටකටු බොක්ස් එක. ඔහොම ඇටකටු බොක්ස් එක තියෙනවනේ ළමයි. හරිද? කෙට්ටු ළමයිගේ පේනගේ. එතකොට මේක අස්තියක්නේ. මේක අස්ති මේවා අස්ති. මේ අස්ති මැද්දේ තමයි මේ අස්ති මැද්දේ තියෙනවා පේශියක්. මේ අස්ති මැද්දේ පේශි තියෙනවා. අන්න ඒ පේශි වලට තමයි කියන්නේ මේ අන්තර්පර්ශුක පේශි කියලා. ඒව තමයි අන්තර්පර්ශුක පේශි. හරිද? දැන් දන්නවනේ අන්තර්පර්ශුක පේශි ගිය සතියේත් මම කියලා දුන්නා. ඕකේ? මොකද්ද කියන්නේ? අන්තර්පර්ශුක පේශි සංකෝචනීය වීම නිසා. එතකොට දැන් ළමයි උරස් කුහරයේ පරිමාව වැඩි වෙද්දී අන්තර්පර්ශක පේශි සංකෝචන වෙනවා. ඒවත් සංකෝචනය වෙනවා. හරිද? වීම නිසා පර්ශු ඉහළට එසවෙයි. මේ බලන්න. ගාද්දි මගේ පර්ශු කුඩුව මොකද වෙන්නේ? ඉදිරියට එසවෙනවා. පර්ශු ඉදිරියට එසවෙනවා. ඒ වගේම උරතලය ඉදිරියට එලා යනවා. උරතල්ල කියන්නේ මැද්ද. මෙහෙම අල්ලද්දි මෙහෙම ගහලා බලන්න මෙතන එන හයියයි. මෙන්න මේ මැද්ද යන එක උරතල්ල. උරතල්ල බලන්න
ඉදිරියට එනවා. හුස්ම ගද්දී අන්තර්පාර්ශ්වික පේශි සංකෝචනය වෙලා උරතල්ල මොකද වෙන්නේ? ඉදිරියට එනවා. ඒක තමයි ඔය කියන්නේ. මොකද ආයි කියනනම් මං අන්තර්පාර්ශ්වික පේශි සංකෝචනය වීම නිසා පාර්ශ්ව එසවි උරතල්ල ඉදිරියට එනවලු. පාර්ශ්ව එස වෙනවා උරතල්ල ඉදිරියට එනවා. මේ එස වෙලා උරතල්ල ඉදිරියට එනවා. හරිද? ඒක තමයි කියන්නේ. ඒක අපි හයිලයිට් කරමු. අන්තර්පාර්ශ්වික පේශි සංකෝචනය වීම කියන එක වෙනම හයිලයිට් කරන්න. අන්තර්පාර්ශ්වික පේශි සංකෝචනය වීම ඊළඟට හයිලයිට් කරන්න වෙන පාට එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. පාර්ශ්ව ඉහළට එසවීම එක වෙනම හයිලයිට් කරන්න. පාර්ශ්ව ඉහළට එසවීම ඊළඟට හයිලයිට් කරන්න ආයෙ මොකක් හරි එකක් තියෙනවා නම් මොකක් හරි එකකින් උරතල්ල ඉදිරියට නෙරා ඒම. හරිද? ඔන්න එතරම් ලක්ෂණ තුනක් තියෙනවා. අන්තර්පාර්ශ්වික පේශි සංකෝචනය වෙනවා. පාර්ශ්ව ඉදිරියට පාර්ශ්ව එස වෙනවා. උරතල්ල ඉදිරියට එනවා. හරිද? ලක්ෂණ ටික මම ඊට පස්සේ සේරම ලක්ෂණ ටික පැහැදිලි කරන්නම් ඈ. දැන් අපි එකින් එක බලමු ඈ. හරිද? ඒක හයිලයිට් කරානේ. ඊළඟට අපි යන්නේ දැන් පස්වෙනි පොයින්ට් එක. පස්වෙනි පොයින්ට් එක කියන මෙන්න මෙහෙම. මහා ප්‍රාචීරය. මහා ප්‍රාචීරය තියෙන යට ඈ. මහා ප්‍රාචීරයේ පේශි සංකෝචනය වීම නිසා එයත් සංකෝචනය වෙනවා. සංකෝචනය වීම නිසා මෙහි මැද ප්‍රදේශ පහත් වී ළමයි මහා ප්‍රාචීරය තියෙන මං කියන්නේ ඔන්න ඔහොම කියලා. මේක පහත් වෙනවා පල්ලෙහාට. මේක පල්ලෙහාට පහත් වෙලා සංකෝචනය වෙලා පල්ලෙහාට පහත් වෙලා මේ වක්‍රතාවය මොකද වෙන්නේ? වක්‍රභාවය අඩු වෙනවා. මොකද්ද ඒ කිව්වේ? වක්‍රභාවයක් අඩු වෙනවා කියලා. උන්ට කියනවා මේක ඇඳලා පෙන්නන ඔයාලගේ ටියුට් එකේ පින්තූර දීලා කියනවා ඈ. පින්තූර බාද්දි පැහැදිලි. හරිද? පින්තූර බාද්දි පැහැදිලි වෙන්න ඕන. දැන් ළමයි මෙහෙම ඇන්දොත් හරිද? මේ මැද්දේ ළමයි උරතල්ල. හරිද? මේ වනේ ළමයි පාර්ශ්ව. හරිද? හරිද? ඕනෝමනේ තියෙන්නේ. හරිද? මේකෙදි මේ යට ටිකට මොකක්ද කියන්නේ? මහා ප්‍රාචීරය. මේක මොකක්ද? උරතල්ල. මේවා පාර්ශ්ව. මේ පාර්ශ්ව මැද්දේ අන්තර් පාර්ශ්වික පේශි. මේ ටිකට ළමයි තියෙන්නේ. ওই ටිකට මෙච්චරලා කතා කරේ නේද? හරිද? මේ වල ඇතුලේ තමයි පෙනහළු දෙක තියෙන්නේ. උරතල්ල මොකද උනේ? ඉදිරියට ආවා. අන්තර්පාර්ශ්වික පේශි මොකද උනේ? සංකෝචනය. පාර්ශ්ව මොකද උනේ? ඉහළට එස වුණා. මහා ප්‍රාචීරයට මොකද වෙනවා කියන්නේ? මහා ප්‍රාචීරයත් සංකෝචනය වෙනවලු. එහෙනම් ළමයි මේ වක්‍රතාවයක් තියෙනව නේද? මේ වක්‍රතාවයේ ළමයි පල්ලෙහාට එනවා. මේ අරක ඇතුලේ පිම්බෙනවනේ ළමයි. එතකොට මේ වක්‍රතාවය තියෙන්න බෑ. ඇතුලේ පෙනහළු දෙක පිම්බෙද්දි මහා ප්‍රාචීර පේශි පල්ලෙහාට යනවා. පැහැදිලිද? ඒක තමයි කියන්නේ ඈ. ඒක තේරෙන්න ඕනේ. ඉතින් ඇතුලේ බැලුන් එකක් පිම්බෙද්දි ළමයි ඇතුලේ ඉඩ නැහැනේ ළමයි. තියෙන සේරම ඈත් වෙනවා. මේ මහා ප්‍රාචීරයක් නැමිලා තිබ්බේ වක්‍රතාවයක් තිබ්බා. මේ වක්‍රතාවය චුට්ටක් අඩු වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙනවා. අපි හිතමු ඔය වගේ වෙනවා ටිකක්. පල්ලෙහාට යනවා. වක්‍රතාවය අඩු වෙනවා. පැහැදිලිද? තේරෙන්නේ නැත්නම් අහන්න ඈ. හරි. බලන්න ඒකේ අපි හයිලයිට් කරමු. මහා ප්‍රාචීරයේ පේශි සංකෝචනය වීම. මහා ප්‍රාචීරයේ පේශි සංකෝචනය වීම සහ ඒකෙම බලන්න අන්තිමට තියෙනවා වක්‍ර භාවයේ අඩුවීම. ඒකත් හයිලයිට් කරන්නකෝ. මේකේ තිබ්බ වක්‍රතාවය අඩු වුණා. ඒකත් හයිලයිට් කරන්න වක්‍ර භාවයේ අඩුවේ. වක්‍ර භාවයේ අඩුවේ. හරිද? අන්තිම එක මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වෙන්නේ නාස් මාර්ගයේ ඔස්සේ පෙනහැලි තුලට වාතය ඇතුල් වීමයි. ළමයි ඔන්න බලන්නකෝ. දැන් මේ හැම දෙයක්ම උනාම දැන් බලන්න උරතල් දැන් ඉස්සලා මොකද උනේ? පෙනහළු වල පරිමාව ලොකු වුණා.
අන්තර්පර්ශක පේශිවල පරිමාව ලොකු වුණා. එතකොට ළමයි උරතල්ල ඉදිරියට ආවා. අන්තර්පර්ශක පේශි සංකෝචනය වුණා. පර්ශු එස වුණා. මහා ප්‍රාචීරය පල්ලෙහාට රැමුණා. දැන් ළමයි ඇතුලේ පරිමාව ලොකුයි. ළමයි දැන් ඔන්න පරණ පාඩමක දැනුම අරගෙන මට කියන්න ඇතුලේ පරිමාව ලොකුයි නම් පීඩනය අඩුයිද පීඩනය වැඩිද? පරිමාව වැඩි දැන් ඇතුලේ. ඇතුල ලොකුයි. දැන් හිස් අවකාශයක් තියෙන්නේ. පීඩනය වැඩි නෑනේ ළමයි. දැන් ඔන්න පීඩනයේ පාඩම් මතක නෑ ඔයාලට. පීඩනයේ පාඩම් මතක නෑ. මට මේක කියන්න. අපි හිතමු ලොකු ටයර් තියෙන රෝදයක් සහ පොඩි ටයර් තියෙන බස් ටයර් එකක් ගන්නවා. කාවද එරින්නේ වැල්ලක? පොඩි ටයර් එකද එරින්නේ ලොකු ටයර් එකද? පොඩි ටයර් එක. පොඩි ටයර් එකේ පරිමාව අඩුයිද වැඩිද? අඩුයි. එහෙනම් පීඩනය වැඩි වෙලා තමයි එරුනේ. දැන් හිතන්න සබන් කැටේ. මම ඔය පාඩම උගන්වද්දි මම කියලා දුන්නා. සබන් කැටයක් කපන්න ලේසි පිහියකින්ද නූලකින්ද? නූලකින්. එතකොට පිහියට වඩා නූලේ පරිමාව අඩුයිද වැඩිද? අඩුයිනේ. ඔය මං පරිමාව කියලා අදහස් කරන්නේ ළමයි වර්ගඵලය වගේ තමයි. පරිමාව කියන්නේ දන්නවනේ. වර්ගඵලය කියනකට පරිමාව කිව්වොත් තේරෙන්නේ පෘෂ්ඨ වර්ගඵලය කිව්වොත් එකයි පරිමාව කිව්වොත් එකයි නේතොනේ. හරිද? ඒතර පරිමාව අඩුයි. ප්‍රමාණය මේ සයිස් එක අඩුයි හීනි. එහෙනම් සබන් කැටේට නිකම්ම නූල් කෑල්ල වහිනව ඇතුළට. එහෙනම් පරිමාව අඩු වෙද්දි ළමයි පීඩනය වැඩි. පරිමාව අඩු වෙද්දි පීඩනය වැඩි. මෙතන පරිමාව වැඩි. එහෙනම් පීඩනය අඩුයි. ඇතුළත පීඩනය අඩුයි. හරිද? ඔන්න පරණ පාඩම් එක්ක පොඩ්ඩක් ඉතින් මේ සංසන්දනය කරලා හිතන්න ඕනේ. පරිමාව වැඩි වෙද්දී දැන් හිතන්නකෝ මම ගන්නවා කෝකක්ද ගන්න. හරි. මම ගන්නවා මේ කැල්කියුලේටර් එක හිතමුකෝ අපි. මම මේක වැල්ලක මෙන්න මෙහෙම ඔබනවා මේ අතට. ඔයාලා දන්නවා මේක අස්සට යනවා. එහෙනම් මේ ටිකේ පරිමාව අඩුයිනේ. වර්ගඵලය පෘෂ්ඨ වර්ගඵලය නැත්නම් පරිමාවය ඉතින් පෘෂ්ඨ වර්ගඵලය අඩුයි. ඒ හින්දා පීඩනය වැඩි වැල්ලට එබෙනවා. මම මේ කැල්කියුලේටර් එක මෙන්න මෙහෙම තියලා තද කරනවා. පෘෂ්ඨ වර්ගඵලය වැඩි, පරිමාව වැඩි, ඒරියා එක වැඩි. ඒරියා එක ලොකුයිනේ. එතකොට බහින්නේ නැහැ ලේසියෙන් වැල්ලට. එහෙනම් පීඩනය අඩුයි. එහෙනම් ළමයි මේක ඇතුලේ වර්ගඵලය නැත්නම් පරිමාව වැඩිනේ. පරිමාව ඇතුළ වැඩි හින්දා ඇතුළත පීඩනය අඩුයි. එහෙනම් ඒ අඩු පීඩනය පුරවන්න මොකද වෙන්නේ නහය දිගේ? ඒ ඇතුළත අඩු පීඩනය ඒ ඇතුළත තියෙන අඩු පීඩනය පුරවන්න නහය දිගේ මොනවද එන්නේ බාහිරින්? වාතය ගලාගෙන එනවා. දැන් ඔයා ඉස්සල්ලාම ළමයි ගාලා හුස්ම නෙමෙයි අදින්නේ. හුස්ම අදිනවා කියලා හිතුනට ඇතුළත මේව ටික සේරම ලොකු වෙනවා ළමයි. ලොකු වෙද්දී ඇතුළත පරිමාව වැඩි වෙලා. එතකොට ඇතුළත අඩු පීඩන තත්ත්වයක් තියෙන්නේ. එහෙනම් ඒ අඩු පීඩන තත්ත්වය පුරවන්න නහය දිගේ වාතය ඇතුළට යනවා. ඔක තමයි වෙන්නේ. හරිද? පොඩ්ඩක් ඕවා කල්පනා කරලා විද්‍යාව දන්නවනේ ඉතින් එක එක පාඩම් එක සම්බන්ධයි ඈ හැමදේම ඔළුවේ තියෙන්න ඕන විද්‍යාවේදී. දැන් යන්නේ ජීව විද්‍යාව. ඇහුවේ භෞතික විද්‍යාවෙන් ඈ. හරිද? දැන් හරිනේ. ඒක තේරුණානේ. අන්තිම එකේ තියෙන මෙහෙමනේ මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වන්නේ නාස්මාර්ගය ඔස්සේ පෙනහළ තුලට වාතය ඇතුල් වීමයි. මට හිතෙනවා ඔයා පීඩන කතාව තේරුන්නේ නැහනේ හරියට. ඕක යටින් තව තිතක් දාගන්න ඉඩ තියෙනවානේ. පොඩියට එකක් ලියන්න පුළුවන් එතන. තව තිතක් දාගන්න. තව තිතක් දාගන්න. පොඩියට ලියන්න මෙන්න මෙහෙම. මෙහිදී මෙහිදී පෙනහළු තුල අඩු පීඩන තත්වයක් ඇතිවේ. මෙහිදී පෙනහළු තුල අඩු පීඩන තත්වයක් ඇතිවේ. එම නිසා බාහිර වාතය ඇතුළු වේ. නැත්නම් පෙනහළු තුලට ඇතුළු වේ. ඉඩ තියෙන විදිහකට ලියා ගන්න. මෙහිදී පෙනහළු තුල අඩු පීඩන තත්වයක් ඇතිවේ. එවිට බාහිර වාතය පෙනහළු තුලට ගමන් කරයි. ආන්ගෙම ලියා ගන්න. එවිට බාහිර වාතය පෙනහළු තුලට ගමන් කරයි.
ඇයි ගමන් කරේ? පෙනහළ තුල අඩු පීඩන තත්ත්වයක් ඇති වෙච්ච හින්දා. මොකද මේ අඩු පීඩන තත්ත්වය පුරවන්න බාහිර වාතයේ නාස්මාර්ගයේ දිගේ පෙනහළට එන්න ඕන. හරිද? දැන් ඔය සුලි කුණාටුවක් ඇති වෙන්නේත් එහෙමනේ ළමයි. සුලි කුණාටුවක් ඇති වෙන්නේත් එහෙමයි. වායුගෝලයේ ඇති වෙන අඩු පීඩන තත්ත්වයක් පුරවන්න බාහිර වාතය එතනට එනවා. ඕක ගලවගෙන කඩාගෙන ඇඹරිලා එන්නේ. ඒක තමයි සුලි කුණාටුවක් කියන්නේ. සුලිය. ටොනඩෝ එක. හරිනේ ඒක ලිව්වනේ. ලියන්න බැරුණ නම් අහන්න. සර්. ඔව්. එවිට බාහිර වාතය එවිට බාහිර වාතය පෙනහළු තුලට ඇතුල් වේ. කියන්නේ අඩු පීඩන තත්ත්වය පුරවන්න බාහිර වාතය ඇතුළට ඇවිල්ලා ඒක පිරෙව්ව ඇතුළේ. හරි ඈ? හරි. දැන් හොඳ ළමයි වගේ ඔය මම කියපු කතාව බලන්න අර පින්තූරේ එහෙම තියෙනවද කියලා. හරිද? මේ පින්තූරේ ඊතල දිහා බලන්න. බලද්දි තේරෙන්න ඕනේ. හරිද? බලන්න මහා ප්‍රාචීරයේ පල්ලෙහාට ඊතලේ ගහලා. හරිද? පාර්ශ්ව ඉහළට එස වෙනවා කියලා ඔහොම උඩට ගහලා. හරිද? උරතල්ල ඉදිරියට එනවා කියලා ගහලා. හරිද? පැහැදිලි නේද? මේ පින්තූර බලද්දි තේරෙන්න ඕනේ ඉස්සරහින් දීලා තියෙන පින්තූරේ. දැන් හොඳ ළමයි වගේ මම විනාඩි 5ක් දෙන්නම් 5ක් වැඩිත් එක්ක ලියලා ඉවර ළමයි හෑන්ඩ්ස් අප් එක දාන්න මේ ආශ්වාසයේ තිබ්බ කතාවම අනිත් පැත්ත හරවලා ප්‍රාශ්වාසයට ලියමු බලන්න පොඩ්ඩක් මම සපෝට් එකක් දෙන්න දැන් පළවෙනි කරුණ ගත්තොත් ළමයි ආශ්වාස කිව්වේ පෙනහැලි තුලට වාතය ඇතුල් වීම ආශ්වාසයයි එහෙනම් ප්‍රාශ්වාසය ලියන්න පෙනහැලි වලින් වාතය ඉවත් වීම පිටවීම ප්‍රාශ්වාසය එහෙම දෙවෙනි එක ගත්තොත් ඒ සඳහා පෙනහැලි වල පරිමාව වැඩි විය යුතුය. එහෙනම් මේකට ලියන්න ඒ සඳහා පෙනහැලි වල පරිමාව අඩු විය යුතුය. හරිද? තුන්වෙනි එක ගත්තොත් පෙනහැලි වල පරිමාව වැඩි කර ගැනීමට උරස් කුහරයේ පරිමාව වැඩි විය යුතුය. එතකොට මේකට ලියන්න පෙනහැලි වල පරිමාව අඩු කර ගැනීමට උරස් කුහරයේ පරිමාව අඩු කරගත යුතුය. අර අනිත් පැත්ත ලියන්න. ආයි අනිත් පැත්ත තියෙනවා අන්තර්පාර්ශ්වික පේශි සංකෝචනය වීම නිසා පාර්ශ්ව ඉහළට එසවීම උරතල් ඉදිරියට නෙලා එයි. ඊට පස්සේ මේක ලියන්න අන්තර්පාර්ශ්වික පේශි සංකෝචනය වුණාට පස්සේ ළමයි ඒක නැවත ඉහිල් වෙනවා. ඉහිල් වෙනවා කියලා අපි කියන්නේ. මුල් ටික ලියන්නවා මම එතනින් එහාට කියන්නම්. පළවෙනි පොයින්ට් එකයි දෙවෙනි පොයින්ට් එකයි තුන්වෙනි පොයින්ට් එකයි තනියම ලියන්න. ඒක ලියා ගන්න පුළුවන් තනියම. ලියලි ඉවරන ගමන් හෑන්ඩ්ස් අප් එකක් දාන්න මට. අරකින් අනිත් පැත්ත ලියන්න. තුන්වෙනි පොයින්ට් එකට එන එකක් විතරක් ලියන්න ඈ අනිත් ඒ ටික මම කියන්නම්කෝ හරි දැන් ඉතින් මම කී ඉන්නේ ලියන්න ඕන එක ඕන මම කියන්න යන්නම් ඕන මෙන්න මෙහෙම ලියලා තිබුණා හරිය පළවෙනි එකට පෙනහැලි වල වාතය ඉවත් වීම ප්‍රාශ්වාසය වේ ඒ සඳහා පෙනහැලි වල පරිමාව අඩු විය යුතුය හරිද ඊට පස්සේ ලිව්වනම් හරි ඊළඟ එකට පෙනහැලි වල පරිමාව අඩු කර ගැනීමට උරස් කුහරයේ පරිමාව අඩු විය යුතුය. ඕක ලියන්න එච්චරලා යනවද? හරිද? හරි. ඔන්න ලියන්නකො ඊළඟ එක. දැන් බලන්න ආශ්වාසයේදී උනේ මෙන්න මෙහෙමනේ. අන්තර් පර්ශුක පේශි සංකෝචනය වෙලා පර්ශු එසවිලා උරතල්ල ඔන්න බලන්න මේ උරතල්ල ඉස්සෙනවා. හුස්ම ගද්දි උරතල්ල ඉස්සෙනවා. දැන් මෙතනදී පේනවද? පහත් වීමක් වුණානේ. හැබැයි ළමයි මෙතනදී අපි මේ උරතල්ල පහත් වුණා කියලා ලියන්නේ නැහැ. පහත් වුණා කියලා උරතල්ල මෙහෙම කරලා බිමටම වැටෙනවද? නෑනේ එහෙම වෙන්නේ නෑනේ. උරතල්ල තිබූ තත්ත්වයට එන්නේ. සාමාන්‍ය මට්ටම මෙහෙමින්. හුස්ම ගද්දි ඉස්සුණා ගති සාමාන්‍ය මට්ටමට ආවා. ගාලවම අතුලට එබුණාද? අතුලටම එබුණාද? අතුලටම එබෙන්නේ නැහැ. තිබූ තත්ත්වෙට එන්නේ. අන්න එහෙම යකෝ ලියන්න ඕනේ. මෙන්න මෙහෙම ලියන්නකෝ. अंतर पार्श्विक पेशी इहिल හරිද ඉහිල් වෙනවා සංකෝචනය වෙනවා කියන්නේ මෙහෙම පිඹිලා යනවා ඉහිල් වෙනවා කියන්නේ ආයේ හැකිලිම ඉහිල් වේ अंतर पार्श्विक पेशी ඉහිල් වේ නැවතීමේ තිත තිබ්බා ඊළඟ එක උරතල්ල හා පර්ශු
පර්ශු පහත් වේ කියලා ලියන්න බෑ. දැන් එසවේ කියලා ඉස්සර ලිව්වේ පහත් වේ කියලා ලියන්න බෑ. හරිද? උරතල්හා පර්ශු යථා තත්වයටපත් වේ. අන්න එහෙමයි ලියන්න ඕන. උරතල්හා පර්ශු යථා තත්වයටපත් වේ. යථා තත්වයටපත් වේ. යථා තත්වයටපත් වේ. හරිද? මේ දැන් අර පළවෙනි එකේ ලිව්ව නේද විශේෂ කරුණු වගේ මම එතන highlight කරානේ. ඒ වචන ටිකම මේකෙත් highlight වෙන්න ඕන. දැන් මම කිය ඉන්නේ දෙපැත්ත වල්ලා highlight කරගන්න. මම highlight කරපු වචන තිබ්බනේ. ඒ වචන ටිකම මේකේ තියෙන ටිකත් highlight වෙන්න ඕන මේ විදිහට. හරිද? ඒක මම කිය ඉන්නේ කාලනාත් වෙනවා. යථා තත්ත්වයටපත් වේ. ඊළඟ පොයින්ට් එක. දැන් බලන්න ඕන මහා ප්‍රාචීරයට මොකෝ වෙන්නේ කියලා. දැන් මහා ප්‍රාචීරය ළමයි දැනට පහත් වෙලානේ තියෙන්නේ. හුස්ම ගද්දි මහා ප්‍රාචීරය පහත් වෙනවා. මොකද ඇතුලේ බැලුන් එක පිම්බෙනවානේ. මහා ප්‍රාචීරය පහත් වෙනවා. දැන් හුස්ම යවද්දී මහා ප්‍රාචීරය ආයේ මොකද වෙන්න ඕන? ඉහිල් වෙන්න ඕන. ඉහිල් වෙන්න ඕන. ආලියන්න මහා ප්‍රාචීරය ඉහිල් වේ. ඉහිල් වේ. ඉහිල් වේ. මහා ප්‍රාචීරය ඉහිල් වේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? මහා ප්‍රාචීරයේ හුස්ම ගද්දි පහත් වෙනවා. සංකෝචනය වෙනවා. දැන් පහත් වෙන්නේ. දැන් මහා ප්‍රාචීරයේ ආයේ ඉහිල් වෙද්දි මොකද වෙන්නේ? මහා ප්‍රාචීරයේ එස වෙනවා. ළමයි ඔතනට එසවේ කියලා කියන්න බෑ. මේ මෙසිවිලාවිල හොම්බෙවිලා වදින්නේ නැහැනේ මහා ප්‍රාචීරය නේද? ඔහොම ඉස්සෙල්ලාවිල හොම්බෙවිලා වදිනවද? නෑ. යථා තත්ත්වයට තමයි එකක්පත් වෙන්නේ. මහා ප්‍රාචීරයේ යථා තත්ත්වයටපත් වෙන්නේ. දැන් මෙහෙම ලියවන ඔයගොල්ලෝ මහා ප්‍රාචීරයේ ඉහිල් වේ. නැවතීමේ තිත තිබ්බා. එහෙමම ලියන්න. මහා ප්‍රාචීරය තිබූ තත්ත්වයටපත් වී මහා ප්‍රාචීරය තිබූ තත්ත්වයටපත් වී වක්‍රතාවය නැවත වැඩි වෙනවා. මහා ප්‍රාචීරය මුල් තත්ත්වයට තිබූ තත්ත්වයටපත් වී වක්‍රතාවය වැඩි වේ. මහා ප්‍රාචීරය තිබූ තත්ත්වයට මොකද ඉස්සෙල්ලා කිව්වේ? මහා ප්‍රාචීරය තිබූ තත්ත්වයට පැමිණේ වක්‍රතාවය වැඩි වේ. මතක නැහැ ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද කියලා? හරිද? මොකද මම කිව්වේ ඉස්සෙල්ලා? හරියට ලියන්න එක. හරියට ලියන්නකෝ එක. මම කියපිට තේරුණානේ. මහා ප්‍රාචීරය නැවත තිබූ තත්ත්වයටපත් වෙනවා. පත් වී වක්‍රතාවය නැවත වැඩි වෙනවා. හරිද ඒක? අන්තිම එකත් කියන්නද? අන්තිම එක ලියන්න. දැන් බලන්න ඇතුළේ ළමයි දැන් ඉස්සල්ලා පිම්බුණා. දැන් සීරම ඇතුළට ඇකිලිලා. තිබූ තත්ත්වයට ඇවිල්ලා. එහෙනම් දැන් ඇතුළත පීඩනය කොහොමද? දැන් ඇතුළත පරිමාව අඩුයි ළමයි. පීඩනය වැඩි. ඇතුළත පරිමාව අඩුයිනේ. ඇතුළත පීඩනය වැඩි. දැන් ළමයි ඕක එළියට පයින්න ඕන. දැන් ඇතුළත බැලුම් බෝලයක් හිතන්නකෝ ඔයගොල්ලෝ ඔත් දෙකේ මෙහෙම මිරිකුවා කියලා. මිරිකනවා. මිරිකද්දි බැලුම් බෝලේ බලන්නේ මොකද්ද? ඊ ඇතුළත තියෙන වාතය එළියට යවා ගන්න කොහොම හරි. මිරිකද්දි. ඇතුළ පීඩනය වැඩි. එහෙනම් අපේ ඉතින් එළියට එන්න තැනක් තියෙන්නේ නහය තමයි. නේ? නායෙන් එකපාර අර පරිමාව අඩු වෙද්දී නාස් කුහරයෙන් වාතය එළියට එනවා. ප්‍රාශ්වාසය වෙනවා. හරිද? ඒක ලියන්න අන්තිමට. එවිට ඇතුළත පරිමාව අඩු වී පීඩනය වැඩි වේ. අන්තිම එක එවිට ඇතුළත පරිමාව අඩු වී පීඩනය වැඩි වේ. පීඩනය වැඩි වේ. නාස් මාර්ගයේ ඔස්සේ වාතය පිටතට පැමිණේ. තමයි එකක් දාලා එක ලියන්න. ඇතුළත පරිමාව අඩු වේ. එවිට පීඩනය වැඩි වේ. ඇතුළත වාතය නාස් මාර්ගයේ ඔස්සේ පිට වේ. ඇතුළත වාතය
නාස් මාර්ගය ඔස්සේ පිට වේ. කොහොමද වෙන්නේ? ඇතුළත පරිමාව අඩු වී ඇතුළත පීඩනය වැඩි වී නාස් මාර්ගය ඔස්සේ වාතය පිට වෙනවා. ලියා ගන්න තේරුම් නැත්නම් අහන්න. හරි නේද? ඇතුළත පරිමාව වැඩි වෙනවා එවිට ඇතුළත පරිමාව අඩු වෙනවා එවිට පීඩනය වැඩි වෙනවා. එතකොට ඇතුළේ තියෙන වාතය කොහොම හරි එළියට පැන ගන්න බලන්නේ. ඉතින් එළියට එන්න කියලා තියෙන නාස් මාර්ගයේ විතරයි. නාස් මාර්ගයේ දිගේ ෆුස් ගාලා වාතය එනවා. කාබන් ඩයොක්සයිඩ් වාතය එනවා. හරිනේ? එච්චරයි ඈ. ඕකෙත් අර ඔයගොල්ලන්ට තේරෙනවනේ මේකේ වැදගත් ලක්ෂණ මොනවද කියලා. අරගේ හයිලයිට් කරා වගේ මේකෙත් හයිලයිට් කරගන්න. මම හයිලයිට් කරව ඉන්නේ නැහැ. හරි. දැන් ළමයි මෙච්චර වෙලා මේ අපි කතා කරේ බාහිර ශොසනය සහ ගර්ත තුළ සිදුවන ශොසනය. බාහිර වාතයත් එක්ක සිදුවන ශොසනයයි ගර්ත ඇතුළේ වෙච්ච ශොසනය තමයි මේ අපි ගිය සතියේ සහ දැන් කතා කරේ. දැන් කතා කරනවා සෛලයේ ඇතුළේ වෙන ශොසනය. සෛලීය ශොසනය. හරි. මේවා දැන් මකමු. මේවා වැඩක් නැහැ. සෛලීය ශොසනයේට මේවා වැඩක් නැහැ. අපි මකමුකෝ. දැන් සෛලයක් ඇතුලේ වෙන ශොසනය කතා කරන්න ඕන. ඔයගොල්ලෝ මීට කලින් ඕක ඉගෙනගෙන තියනවා ළමයි 10 ශ්‍රේණියේ එක්තරා පාඩමක. මොකද්ද පාඩම? ශාක හා සත්ත්ව සෛල පාඩම. ශාක හා සෛල සත්ත්ව පාඩමේදී එක්තරා ඉන්ද්‍රායිකාවක් ගැන ඉගැන්නුවා. එයා ඒකේ ඇතුලේ ශොසනය කරනවා. ශක්තිය නිපදවනවා. එයාට තව නමක් කියනවා. ඉස්සල්ලාම කියන්නකො සාමාන්‍ය නම මොකද්ද ඒ ඉන්ද්‍රායිකාවේ? දැන් මතක තියෙන්න ඕනේ විභාගෙට ළඟයි. අවුන්නේ මයික්‍රොකොන්ඩියා නැත්තම් මයික්‍රොකොන්ඩියම හරිද? මයික්‍රොකොන්ඩියම හරිද? මයික්‍රොකොන්ඩියම අපේ ඇඟ ඇතුලේ ශක්තිය නිපදවලා ශොසනය කරනවා. මයික්‍රෝ නෙමෙයි මයික්‍රෝ ක්‍රෝ කිව්වත් වැරදි නෑ. මයිටොකොන්ඩ්‍රියම. හරිද? එතකොට මෙයාට තවත් නමක් කිව්වම ඒක මතකද? ජව පොළව. හොඳයි ඈ. අනිත් අයට පාඩම් ඇති මතක ඇති කියලා හිතනම පුතේ ඈ. විභාගෙට ළඟයි ඈ. හරිද? දැන් මම පේපර් ටික දැන් රිපේපර්ස් අනම්මනම් දෙද්දි මම කියන ළමයි මේ පාඩම පාඩම් කරන් එන්න මේ පාඩමින් මම පේපර් එක දෙනවා හොඳට පාඩම් කරන්න එන්න ඕනේ මේ දවස්වලදී ඈ ඔය රිවිෂන් ක්ලාස් එකේ මම කියන්නේ පළවෙනි පාඩම දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම දාලා පේපර් එකක් දෙනවා මම කියන 3 1 2 3 පාඩම් කරන් එන්න සුපිරියට පාඩම් කරන් එන්න ඊට පස්සේ පේපර් එක අන්න එහෙම එකක් යන්නේ එතකොට දෙයියනේ කියලා පාඩම් කරයිනේ දැන් මේව මතක තියෙන්න හොඳටම දැන් මේ ශාඛා සත්‍යසල පාඩම කරද්දී මම කියන පුතේ තියෙන නෝට් එක මොකක් කරේ කමන්නේ නෝට් නැත්තම් මගෙන් ඉල්ලන්නේ අලුතෙන් ආපු ළමයි හරිද මේක ඉන්න හුඟක් ළමයි මගේ 10 වසරේ නෑනේ මගේ 10 වසරේ මේක ඉන්න හුඟක් අය නෑ හුඟක් නෙමෙයි මම හිතන්නේ සේරම නෑ සේරම 11 වසරෙන් සෙට් වෙච්ච අය ඉන්නේ මෙතන සේරම නෑ හිටපු අයත් ඒ ළමයි අයින් වෙච්ච අය මෙතන ඉන්න සේරම මේ 11න් සෙට් වෙච්ච අය ඕනේ නම් ඉල්ලන්න තියෙන ටිකක් දෙන්නම් මං ගාව හරිද මේ හොයාගෙන කරගන්න ඕන. හරිද? මයික්‍රොකොන්ඩියම ජවපොළ. එතකොට අපි කතා කරන්නේ මේ මයික්‍රොකොන්ඩියම තුල සිදුවන ශොසනය ගැන. ඒකට අපි කියනවා සෛලීය ශොසනය. සෛලීය ශොසනය. හරිද? හරි. මාතෘකාව තියෙනම ළමයි පොඩි හැදින්වීමක් ලියන්නකෝ ඒක යටතේ. ඒ සෛලීය ශොසනය යටතේ මෙන්න මෙහෙම ලියන්නකෝ. ජෛව ක්‍රියා සඳහා ජෛව ක්‍රියා ඒ කියන්නේ ඇඟ ඇතුලේ සිදුවන විවිධ ක්‍රියාවලි ජෛව ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය මෙයා නිපදවන්නේ ශක්තිය අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට සජීවී සෛල තුල ළමයි සජීවී සෛලයක් කියන්නේ පණ තියෙන සෛලයක් සජීවී සෛල තුල සිදුවන
සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය සෛලීය ශ්වසනය වේ. සෛලීය ශ්වසනය වේ. සාමාන්‍ය ශ්වසන කතාවට වඩා ටිකක් මේක වෙනස් ඈ. සෛලීය ශ්වසනය වේ. සෛලීය ශ්වසනය වේ. මේ සෛලීය ශ්වසනයට ළමයි අපි තවත් නමක් කියනවා පරිවෘත්තීය ක්‍රියා. පරිවෘත්තීය ක්‍රියාව කියලා. සර් ආයේ කියන්නකෝ. හරි. අන්න අහගන්න. මුලින්දම්ම කියනවා අහගන්න. ජෛව ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට ජෛව ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට සජීවී සෛල තුල සිදුවන සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය. සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය සෛලීය ශ්වසනය වේ. ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය සෛලීය ශ්වසනය වේ. ඒකට අපි තවත් නමක් කියනවා වරහන් ඇතුලේ චුට්ටක් එක දාගන්න එතනම පරිවෘත්තීය ක්‍රියා කියලා මේවට කියනවා. මේ සෛලීය ශ්වසනය කියන්නේ පරිවෘත්තීය ක්‍රියාව. සෛලීය ශ්වසනයට කියනවා අපි පරිවෘත්තීය ක්‍රියා. හරිද? ඒකත් ඕ ඡේදෙටම වරහන් ඇතුලේ දාගන්න. මේවට අපි කියනවා පරිවෘත්තීය ක්‍රියා. හරි. මම මෙන්න මේ බෝඩ් එකේ ලියපු කොටස තියෙන ඔයගොල්ලෝ ලිව්වේ සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය. කෙටියෙන් අපේ ප්‍රශ්නයක් අහනවා ළමයි සෛලීය ශ්වසනය යනු කුමක්ද? මේ උත්තරේ ලිව්වොත් ඇති සරල ආහාර දැන් මෙහෙමයි. සෛලයක් තුල කියලා පටන් ගන්න. තුල. මොකද මේක සෛලීය ශ්වසනයනේ. එහෙනම් සෛලයක් තුල සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය සෛලීය ශ්වසනය. සෛලයක් තුල සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය සෛලීය ශ්වසනය. හරිද? මෙන්න මේ කොටස highlight කරගන්න. දැන් ලියපු සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය කියලා ලිව්වේ. ආන් එක highlight කරගන්න. කියන්න. නිකන් සෛලකට සජීවී සෛල කියලා ඕනේ. එහෙම ඕනේ නැහැ ඉතින්. සෛලයක් කියන්නේ සජීවී කොහොමත් සජීවී සෛලයක්නේ. අපි ඉතින් හැඳින්වීමක් දෙදී ලොකුවට දෙනවා. ඉතින් ඔක සෛලයක් කියලා කිව්වත් හරි කවුද? මෙරීනා. සජීවී සෛලයක් ඇති පණ තියෙන සෛලයක් ඉතින්. සජීවී කියලා දානවා නම් ගොඩක් හොඳයි. ඉතින් සෛලයක් කියලා ලිව්වත් ඇති සෛලයක් තුල සිදුවන සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය. සජීවී කැලේ ඉතින් එනවනම් ඉතින් හොඳයි අවුලක් නැහැ කියලා. සජීවී කියන අර්ථය පණ තියෙනනේ. දැන් මේවල පණ නැති සෛලයක් කියලා මේ මැරිච්ච සෛලයක්නේ. මැරිච්ච සෛල තුල කොහොමත් ශක්තියක් නිපද වෙන්නේ නැහැනේ. ඒක ඔයාලට තේරෙනවනේ. ඒකයි මෙතන මේ හැඳින්වීමේදී මම කිව්වේ සජීවී සෛලයක් කියලා. ලියන්න අනිවාර්යම නැහැ ඉතින්. මේ ටික තියෙන්න ඕන. සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය. සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය මේකේ අර්ථය මොකද්ද බලන්න. සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය. සරල ආහාර ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා මේ කියන්නේ. සරල ආහාර ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය. පැහැදිලිද? සරල ආහාර ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් ඔයාලා කියන්නකෝ මේ අපේ ඇඟ ඇතුලේ තියෙන සරල ආහාරය මොකද්ද? සරලම ආහාරය. අපේ ඇඟේ ඉන්න මොනවද? අපේ ඇඟේ තියෙන ළමයි සරලම ආහාරය තමයි ග්ලූකෝස්. මොනවද? ග්ලූකෝස්. හරිද? අපේ ඇඟ ඇතුලේ තියෙන සරලතම ආහාරය ග්ලූකෝස්. දැන් ඕගොල්ලන්ට ඒක මම ඔප්පු කරලා කියන්නම්. ඔයාලා පෙරලා ගන්නකො පිටු අංක ඒකේ අංකේ නෑ බැදිලා 4 වෙනි එක නෙමෙයි 3 වෙනි එක පෙරලන්නකො.
පිටු අංක 3 ඒ කියන්නේ ඒක print වෙලා නැහැ 3 කියලා අර පින්තූරේ හින්දා. එතන බලන්න ළමයි දැන් maltose, sucrose, lactose තියෙනවා. ඒවත් එක පළවෙනි උදාහරණය ගත්තොත් maltose maltase එක ප්‍රතික්‍රියා කරලා glucose නේ අන්තිමට හදලා තියෙන්නේ මේ මොනවද කුඩාන්ත්‍රේ. ඒතර අන්තිමට ආහාර ජීර්ණය වෙලා අවසන් වෙන්නේ කුඩාන්ත්‍රයෙන්නේ. ඒතර කුඩාන්ත්‍රයේ අන්තිමට ජීර්ණ ඵලයක් විදිහට ග්ලූකෝස් තියෙනවා. එහෙනම් අපේ ඇඟේ තුල තියෙන සරලම ආහාරය කැඩිලා චූටි කොටස් වලට කැඩිලා අන්තිමට අපේ ඇඟේ ඉතුරු වෙනවා ග්ලූකෝස්. එහෙනම් අපේ ඇඟේ තියෙන සරලම ආහාරය ග්ලූකෝස්. එහෙනම් මේ ග්ලූකෝස් කියන්නේ C6යි H12යි O6යි නේ. මෙයත් එක්ක ඔක්සිකරණය වෙනවලු ඔක්සිජන්. එහෙනම් සෙට් වෙනවා O2 ඔක්සිජන්. පැහැදිලිද? ඕක තමයි සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය කියන්නේ. හරිද? සරල ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය කියන්නේ මේක. හරිද? මෙයත් එක්ක සෙට් වෙනවා. දැන් අපි මේකේ සමීකරණයක් එහෙම කතා කරනවා. බලන්න යට තියෙන සමීකරණ දීලා. හරිද? සෛලීය ශ්වසනයේ වචන සමීකරණය සහ තුලිත රසායනික සමීකරණ. වචන සමීකරණය කියන්නේ ළමයි සිංහලෙන් ලියන එක. තුලිත රසායනික සමීකරණය කියන්නේ මෙහෙම ලියන එක. හරිද? මම තුලිත රසායනික සමීකරණය ලියන්නම්කෝ. දැන් බලන්න. ඔයා හුස්ම ගන්න නම් දැන් මොකද මේ කියන්නේ? හුස්ම ගන්න නම් සරල ආහාර ඔක්සිකරණය වෙන්න ඕන. එහෙනම් මෙන්න සරල ආහාරය ග්ලූකෝස්. C6යි H12යි O6යි. C6H12O6. එයත් එක්ක සෙට් වෙනවා ඔක්සිජන්. ඔන්න හුස්ම ගැනීම පටන් ගත්තා. ඔයා හුස්ම ගත්තා. ඔන්න ඇතුලේ ප්‍රතික්‍රියාව වුණා. හුක් කරලා පිට කරන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ්. CO2. හරිද? CO2 පිට කරනවා. CO2 පිට කරනවා. CO2 පිට කරාට පස්සේ CO2 විතරක් නෙමෙයි ළමයි නහයෙන් යන්නේ. CO2 වලට අමතරව තව දෙයක් යනවා නහයෙන්. මොනවද යන්නේ? දන්න ළමයි කියන්න බලන්න. ජලය. ජලය නිකන් ජලය නෙමෙයි ජල වාෂ්ප නේද? කොට්ටු වැක්කිරෙනවා වගේ වතුර ඔහොම වැක්කිරනවද නැහැ. ජල වාෂ්ප යනවා. එහෙනම් මේක ගෑස් එකක් විදියට යන්නේ. දැන් මේක G කියලා දාන්න ඕනේ නැහැ. හරිද? මේක නිකන් ලියන්න තියෙන වලට. ඒ වගේම දැන් ඔයාට කිව්වේ මොකද්ද? ශ්වසනය කිරීම කියන්නේ ශක්තියනේ නිපදවන්නේ. එහෙනම් අන්තිමට ශක්තිය නිපදවනවා. අපි මේකට කියනවා ATP කියලා. ATP. මොකද්ද මේ ATP කියන්නේ කියලා ඉස්සරට කතා කරමු ඈ. හරිද? පැහැදිලිද? මේක දැන් තාම තුලිත කරේ නෑ මම. කොහොමද තුලිත කරන්නේ? මහ ලොකු දෙයක් නෑ නෙමෙයි මෙතනටයි 6ක් දාන්න තියෙන්නේ. මෙතනට 6ක් දානවා මෙතනට 6ක් දානවා. අපි බලමු තුලිත කරලා එක චුට්ටක්. හරි. ඔය තුලිත කරන්න බෑනේ සමහරක් ළමයින්ට. තුලිත කරන්න චුට්ටක් ඔළුව දෙන්න ඕනේ ඈ. පොඩ්ඩක් ඉතින් කල්පනා කරනවා තුලිත කරන්න බලන්න. දැන් මේ ඉර කැලලා තියෙන්නේ. ඉරි කැලලට මේ පැත්තයි ඉරි කැලලට මේ පැත්තයිනේ බලන්න ඕන ඊතලයට. හරි. C6යි. මෙතන C එකයිනේ තියෙන්නේ. එහෙනම් 6ක් වෙන්න ඕන 6ක් දාන්න. ඔන්න C6ට C6. C6ට C6. C shape. H ගත්තොත් 12යිනේ. මෙතන H ළමයි 2යි තියෙන්නේ. 12ක් වෙන්න නම් 6ක් දාන්න. හරිද? ඊළඟට O. O තියෙනවා මෙතන 6යි. මෙතන 2යි. 8යි. එහා පැත්ත බලමු. මෙතන ඔක්සිජන් 2යි. හැබැයි ළමයි 6ක් දැම්මනේ. හරිද? 6ක් දැම්මට පස්සේ දැන් එතන 12 වුණා. හරිද? එතන දැන් 12 වුණා. මට වැරදුනාද? තුලිත උන්නේ නැද්ද? 6යි 6යි. හරිද? 12යි මෙතනට 6ක් දැම්ම 12යි. ඔක්සිජන් 6යි 2යි 8යි. මෙතන 6 වරක් 2 12යි. හරිද? මෙතන 6 වරක් 2 12යි. ඔක්සිජන්ලා ඉන්නවා දැන් 24ක්. හරිද? ඒක තමයි නේ. එතනටත් එන්න ඕන. එතකොට මෙතන 6 වරක් 2 12යි 6 වරක් 1 6යි සෝරි ඈ. මෙතන 6 වරක් 2 12යි මෙතන 6 වරක් 1 6යි. සේරම දැන් ඔක්සිජන්ලා ඉන්නවා 2යි 6යි 18යි. හරිද? හැබැයි මෙහි ඉන්නේ ඔක්සිජන්ලා කීයද? ඔක්සිජන්ලා මෙතන 6යි මෙතන ඉන්නේ
2යි 8යි ඉන්නේ. හැබැයි 18ක් ඉන්න ඕන. ඉන්නේ 8යි. හරිද? මෙතනට 5ක් දැම්මනම් හරි නේද? 5 වරක් 2 නෑ 5ක් දාන්න බෑ. 6යිනේ 8යි. මෙතන ඉන්නේ 8යි. අපිට 6නේ කීයක් දාන්න ඕන? 4ද? නෑ 6 වරක් හරි 6ක්. හරිද? 6 වරක් 2 12යි මේ 6යි 18යි. හරි ඈ. චුට්ටක් කල්පනා කරලා දාන්න ඕන වැඩේ ඈ. හරිද? මටත් අරදුනා චුට්ටක්. චුට්ටක් මොලේ කල්පනා කරලා වැඩේ දාන්න ඕන. පැටලෙද්දි පැටලෙනවා හොගාලා. දැන් බලන්න මටත් පැටලුවා. හරිද? ආයෙ එක පැහැදිලි කරන්නම්. මෙතන 6යි මෙතන 1යි තිබ්බේ හින්දා 6ක් දැම්ම ඔන්න C6යි C6යි. H12යි මෙතන H2යිනේ 12 වෙන්න 6ක් දැම්ම අන්න එතනත් 12යි. O6යි හරිද? O6යි අර මේකට 6 දාගන්න තියෙන්නේ. O6යි මෙතන 2යි ඕලා සේරම මෙතන 8ක් තියෙනවා. හරිද? මෙතන 6 වරක් 2 12යි 6 වරක් 1 6යි මෙතන 18ක් තියෙනවා. හරිද? හැබැයි මෙහි 8යි තියෙන්නේ. එහෙනම් 18ක් කරගන්නවා. හරිද? එහෙනම් මේ 6 තියෙනවනේ. මේ 6ට මේ වගේ 12ක් ඇඩ් වුණා නන්නේ 12 වෙන්නේ. එහෙනම් මේ ඔක්සිජන්ට 6ක් දාලා 12 කරගන්න. එතකොට තුලිත කරාට පස්සේ C6යි H12යි O6යි 6ක් දැම්ම මෙතනට O2 ඊතල දැම්ම 6ක් දැම්ම CO2 6ක් දැම්ම H2O ශක්තිය. චුට්ටක් කල්පනා කරලා දාගන්න ඕන. හරිය. එහෙනම් ඔයගොල්ලොන්ගේ දීලා තියෙන මේ වගේ තුලිත කරලා නේ දාලා තියෙන්නේ මම. ඔව්. 6 දාලා තියෙන්නේ. එතකොට මෙතනට 6ක් එනවා, මෙතනට 6ක් එනවා, මෙතනට 6ක් එනවා ඈ. හරි. ඔය විදිහට තමයි මොකද්ද උෂ්ම ගැනීමට අදාළ ශෛලීය ශෝෂණයට අදාළ තුලිත රසායනික සමීකරණ එන්නේ. හරිද? වචන සමීකරණය ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් එකතු කිරීම ඔක්සිජන් ඊතලයක් ගැව්වා. සෝරි ඔක්සිජන් මේ ග්ලූකෝස් එකතු කිරීම ඔක්සිජන් ඊතලයක් දැම්ම කාබන් ඩයොක්සයිඩ් H2O ධන ශක්තිය. හරිද? ATP. ඕකේ තුලිත රසායනික සමීකරණය හයිලයිට් කරගන්න. හයිලයිට් එකක් ගහන්නකො මේ තුලිත රසායනික සමීකරණය උඩින්. තුලිත රසායනික සමීකරණය. හරිද? තව පැයක් තියෙනවා. ඒ පැය තුල මම ශෝෂණය ඉවර කරනවා. බහිස්රාවයත් ටයිම් එක දීපොත් පටන් ගන්නවා. ස්වායු ශෝෂණය සහ නිර්වායු ශෝෂණය ඊළඟට. ස්වායු ශෝෂණය නිර්වායු ශෝෂණය. ස්වායු තේරෙන්නේ නැත්තම් බලන්න නිර්වායු කියන්නේ වාතය නෑ කියන එකනේ. නේ? වායුවක් නැත කියන අර්ථයෙන් නිර්වායු. එහෙනම් ස්වායු කියන්නේ වාර්තයක් ඇත කියන අර්ථය. එහෙනම් O2 වායුව ඇතිව සිදුවන ශෝෂණය ස්වායු ශෝෂණය. O2 වායුවක් ඇතිව සිදුවන ශෝෂණය ස්වායු ශෝෂණය. O2 වායුවක් නැතිව සිදුවන ශෝෂණය නිර්වායු ශෝෂණය. එහෙනම් ඔක්සිජන් තියෙනවා නම් ස්වායු, ඔක්සිජන් නැත්තම් නිර්වායු. පැහැදිලිද? ඒක තේරෙනවනේ. ඒක ඉස්සරහින් ලියාගන්න ඉක්මනට. O2 වායුව ඇති විට සිදුවන ශෝෂණය. ස්වායුවකින් ලියන්න O2 වායුව ඇති විට සිදුවන ශෝෂණය. O2 වායුව ඇති විට සිදුවන ශ්වසනය. O2 වායුව ඇති විට සිදුවන ශ්වසනය. අනිත් එක එන එක අනිත් පැත්ත ලියන්න. O2 වායුව නැති විට නැත්නම් රහිතව සිදුවන ශ්වසනය. O2 වායුව රහිතව සිදුවන ශ්වසනය නැත්නම් O2 වායුව නැති විට සිදුවන ශ්වසනය. ඔක්සිජන් නැත. කාබන් ඩයොක්සයිඩ් කතාවක් අදාළ නැහැ. මොකද අපිට ඕනේ මොනවද? ඔක්සිජන් නේ. හුස්ම ගන්න. එහෙනම් ඔක්සිජන් ඇති විට සහ ඔක්සිජන් නැති විට. එමය එන්නේ. ඊළඟට කතා කරද්දී චූට්ටක් වැදගත් තැනක් ඉන්නේ. වැදගත් තැනකට ඊළඟට එන්නේ.
ඒ දෙක ලිව්වනම් බලන්නකෝ ශාක සෛල සහ ඊස්ට් කියන සුද්ධ ජීව දන්නවනේ. ශාක සෛල සහ ඊස්ට් සෛල තුල සිදුවන නිර්වායු ශෝෂණය. ශාක සෛල තුල සහ ඊස්ට් කියන සුද්ධ ජීවියගේ සෛල තුල නිර්වායු ශෝෂණයක් වෙනවලු. ඒ නිර්වායු ශෝෂණය මධ්‍යසාර පැසීම කියලා හඳුන්වනවා අපි. පැහැදිලිද? ඔයාලට මතක ඇති. ඊස්ට් එක්ක සීනි දාලා තිබ්බට පස්සේ මධ්‍යසාර ගන්ධයක් එනවා. මතකද? මධ්‍යසාර ගන්ධයක් එනවා. හරිද? ඒ වගේ කතාවක් මෙතන කියන්නේ. සෛල, ශාක සෛලය සහ ඊස්ට් සෛලය තුල සිදුවන නිර්වායු ශෝෂණයෙන් මධ්‍යසාර පැසීමක් සිද්ධ වෙනවා. අපි ඒකට කියනවා මධ්‍යසාර පැසීම. කියන්නේ මධ්‍යසාරයක් එතන නිෂ්පාදනය වෙනවා. ඒ සෛල තුල නිර්වායු ශෝෂණයෙන්. හරිද? ඔය වචනේ හයිලයිට් කරගන්න. මධ්‍යසාර පැසීම. එහෙනම් මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ එන්නේ. ශාක සෛලයක් තුල සිදුවන නිර්වායු ශෝෂණය හඳුන්වන නම මධ්‍යසාර පැසීම. අන්න එහෙම. නැත්නම් මෙහෙම අහනවා. ඊස්ට් සෛලය තුල සිදුවන නිර්වායු ශෝෂණයේ කියන තවත් නමක් මධ්‍යසාර පැසීම. නම හයිලයිට් කරන්න මධ්‍යසාර පැසීම. හරි. යට හිස් ඉඩක් තියෙනවා. එතන කොහොමද මේ ශාක සෛලයක් තුල ශෝෂණය වෙන්නේ කොහොමද කියලා අපි බලමු ඈ. ශෝෂණයක් වෙන්න ග්ලූකෝස් ඕනනේ. මේවල වචන සමීකරණ විතරයි තියෙන්නේ. ග්ලූකෝස්. හරිද? දැන් නිර්වායුනේ වායුවක් නැහැ. එහෙනම් මුකුත් නැහැ. ඔක්සිජන් නැහැ. එහෙනම් ඊතලේ නිකන් ගන්න. ඊතලේ නිකන් ගන්න. ඔක්සිජන් නැහැ. නිර්වායුනේ. මෙයාගේ උඩ එන්සයිම කියලා ලියන්න. එන්සයිම යට ලියන්න අදාළ සෛලයේ ඉන්ද්‍රායිකාව මයික්‍රොකොන්ඩියම්. හරිද? ග්ලූකෝස් ඔක්සිජන් නෑ නිර්වායුයිනේ. එතකොට ඒක ඇතුලේ තියෙන එන්සයිම සහ මයික්‍රොකොන්ඩියම් මගින් එන්සයිම කියන්නේ ළමයි ඇඟ ඇතුලේ වෙන පරිවෘත්තීය ක්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කරන උත්ප්‍රේරකයක්. හරිද? ඕක උගන්වන්නේ 10 වසරේ 8 වෙනි පාඩමේ. හරිද? එන්සයිමයක් කියන්නේ ළමයි ඇඟ ඇතුලේ සිදුවන විවිධ පරිවෘත්තීය ක්‍රියා වේගවත් කරන උත්ප්‍රේරකයක්. උත්ප්‍රේරකයක් කියන්නේ ප්‍රතික්‍රියාශීලීතාවයේ ශීඝ්‍රතාවය වැඩි කරන උත්ප්‍රේරකයක් ඈ. එතකොට මේක ඇතුලේ තියෙන නිර්වායු ශෝෂණය වේගවත් කරනවාම එන්සයිම වගේ. හරිද? ඊට පස්සේ ප්‍රතිඵලයක් විදියට කාබන් ඩයොක්සයිඩ් සහ මධ්‍යසාර සහ ශක්තිය නිපදවනවා. ඔන්න ලියන්න. මේවා නිකම් මධ්‍යසාර නෙමෙයි එතිල් මධ්‍යසාර ඈ. අහලා තියෙනවනේ එතිල් මධ්‍යසාර. එතිල් මධ්‍යසාර. ලියමු. ග්ලූකෝස් එතන තීරුව ලියන්න. ග්ලූකෝස් ඊතලයක් ගැහුවා. ඊතලයට උඩින් එන්සයිම, ඊතලයට යටින් මයික්‍රොකොන්ඩියම. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. එතිල් මධ්‍යසාර හදනවා. ශක්තිය ගබඩා වෙනවා. දැන් ඔයගොල්ලෝ කියයි සර් ඉතින් නිර්වායු කියද්දි මේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවානේ. ඒව අදාළ නැහැ. ඒ පිට වෙන දේවල්නේ. මං කිව්වේ අවශ්‍ය කරන ඔක්සිජනුයි නැත්තේ. ග්ලූකෝස් විතරයි තියෙන්නේ. ග්ලූකෝස් මයික්‍රොකොන්ඩියම උඩින් එන්සයිම කාබන් ඩයොක්සයිඩ් එකතු කිරීම එතිල් මධ්‍යසාර එකතු කිරීම ශක්තිය. ශක්තිය කියන්නේ ATP එක ATP ශක්තිය. ATP කියන එකේ තේරුම ළමයි ඇඩිනොක්සි ට්‍රයිෆොස්ෆේට්. ඇඩිනොක්සි ට්‍රයිෆොස්ෆේට් ATP කියන එකේ තේරුම ඇඩිනොක්සි ට්‍රයිෆොස්ෆේට්. ඒක ඉස්සරහට කරනවා. ඇඩිනොක්සි ට්‍රයිෆොස්ෆේට් කියන්නේ මොනවද කියලා? ඒකේ මොකද්ද වෙන්නේ? ඒක කොහොමද ATP විදියට ශක්තිය ගබඩා වෙන්නේ? ඇයි?
ඒක බලමු ඊළඟට. හරි ලියාගෙන ඉවරයි කියලා හිතනවා. ඊළඟට සතුන්ගේ සෛල තුල සිදුවන නිර්වායු ශ්වසනය. දැන් මේ ලිව්වේ ශාක. මේ ශාක වල සිදුවන මේ ශාක මේක ශාක. දැන් සත්තු බලමු. ළමයි සත්තුත් ඉන්නම නිර්වායු ශ්වසනය කරන. හැබැයි ඉතින් ළමයි ශුද්ධ ජීවීන් තමයි ඈ. ශුද්ධ ජීවීන්. හරි. බලමු. මෙයාගේ ග්ලූකෝස් එන්න දෙපයි. ඒකට විශේෂ නමක් කියනවාමයි. බලන්න. සතුන්ගේ සෛල තුල සිදුවන නිර්වායු ශ්වසනයේදී ශක්තිය හා ලැක්ටික් අම්ලය නිපදවයි. හරිද? මෙතනදී නිපදවනලු ලැක්ටික් අම්ලය. හරිද? ලැක්ටික් අම්ලය නිපදවල. හරි බලමු. ග්ලූකෝස් ඔක්සිජන් තියෙනවද? ඔක්සිජන් තියෙනවද? ඔක්සිජන් නැහැ. නිර්වායුනේ ඔක්සිජන් නැහැ. මේකේ එන්සයිම සෛලය තුල තියෙන මයික්‍රොකොන්ඩ්‍රියම දායක වෙලා ළමයි මෙතනදී හදනවා ලැක්ටික් අම්ලය. ලැක්ටික් අම්ලය කියලා අම්ලයක් හදනවා. සහ ශක්තිය නිපදවනවා. මෙයාලා කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ නැහැ. හරිද? මෙයාලා හදන්නේ ලැක්ටික් කියන අම්ලය. ඔයාලගේ ළමයි ඔයාලගේ ඇඟේ මාංශ පේශි තියෙන්නේ. මාංශ පේශි වලත් නිර්වායු ශ්වසනයක් වෙනවා. මාංශ පේශි තුලත් නිර්වායු ශ්වසනයක් සිද්ධ වෙනවා. සමීකරණ ලියා ගන්න. ග්ලූකෝස් ඊතලේ උඩින් එන්සයිම යටින් මයිටොකොන්ඩ්‍රියම ලැක්ටික් අම්ලයේ ශක්තිය. ලැක්ටික් අම්ලයේ ශක්තිය. මේක සත්තු තුල වෙන නිර්වායු ශ්වසනය. ඔක්සිජන් නැත ග්ලූකෝස් පමණයි තියෙන්නේ. හරිද? ඔන්න නම් මතක් කරන්. ශාක තුල සිදුවන නිර්වායු ශ්වසනය මොනවද හදුවේ? එතිල් මධ්‍යසාර. ශාක තුල සිදුවන නිර්වායු ශ්වසනය මොනවද හදුවේ? එතිල් මධ්‍යසාර. මේක වෙද්දි අනිවාර්යයෙන් මොනවද නිපදවන්නේ? ඒ වගේම ශක්තියකුත් නිපද වෙනවා. හරිද? ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා ශාක තුල සිදුවන නිර්වායු ශ්වසනය. සත්තු තුල සිදුවන නිර්වායු ශ්වසනයෙන් දෙකයි හදන්නේ. එකක් ලැක්ටික් කියන අම්ලය හදනවා. ඒකෙත් සුපුරුදු විදියටම ශක්තිය නිෂ්පාදනය කරනවා. හරිද? මේ දෙක කරන්න ළමයි එන්සයිම සහ මයිටොකොන්ඩ්‍රියම ඕන. එන්සයිම සහ මයිටොකොන්ඩ්‍රියම අවශ්‍යයි. හරි. මේ සමීකරණේ ගාව නෑ ඕන්නේ නෑ. එහා පැත්තට එන්නකෝ. මං කිව්ව මතකද ඔයගොල්ලන්ට මාංශ පේශී තුල නිර්වායු ශ්වසනයක් වෙනවා. මේ මාංශ පේශී වල කලවවල කකුලේ කලවවල මාංශ පේශී ඇතුලේ ඔක්සිජන් රහිත ශ්වසනයක් වෙනවා. හරිද? ඒකට ඔක්සිජන් නෙමෙයි ඕන ග්ලූකෝස් විතරයි ඕන ඒ ශ්වසනය කරන්න. හරිද? බලන්නකො ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම. 10 වෙනි පිටුවේ බලන්න. මාංශ පේශී වේදනාව හා කෙන්ඩා පෙරලීම ගෙන දෙන අවස්ථාවලට ඔබ මුහුණ දීමට සිදු වී ඇත. ඔයාට මුහුණ දෙන්න වෙලා තියෙනවලු කෙන්ඩ පෙරලීමක්. කෙන්ඩ පෙරලීම දන්නේ නැති වෙන්න බෑ. හැමෝම දන්නවා කෙන්ඩ පෙරලීම කියන්නේ මොකද කියලා. මස් ගොබ තද වෙලා හිර වෙනවා. සිංහලෙන් කිව්වොත් හරියට. හරිද? මේක වෙන්නේ ඇයි? කොහොමද මේක වෙන්නේ? ඇයි මේ රිදෙන්නේ අපිට? වේදනාව ඉවස ගන්න බැරි ඇයි? ලැක්ටික් අම්ලය නිසා. මේ ලැක්ටික් කියන අම්ලය අපේ මාංශ පේශී තුළ තමයි ශ්‍රාවය වීමක් සිද්ධ වෙනවා. ලැක්ටික් අම්ලය නිෂ්පාදනය වීමක් සිද්ධ වෙනවා අපේ මාංශ පේශී තුළ. මෙයා නිෂ්පාදනය වුණාම තමයි ඉන්න බෑ වේදනාව මස් ගොබ ටික තද්ද වෙනවා එතන. අද්දකීම් තියෙනයි දන්නේ. මහා රැට් එක පාර පුක් ගාලා නැගිටිනවා. ඊට පස්සේ ඉතින් ආදි දන්නෝ දනිති. ඒකේ වේදනාව. හරිද? මහා රැ කෙන්ඩ පෙරළුනාම තියෙන වේදනාව දන්නෝ දනිති. නොදන්නෝ නොදනති. හරිද? හුඟක් පිරිමි ළමයින්ට වෙනවා. ගෑන් ළමයින්ගේ ටිකක් වෙනවා අඩුයි. ඒගොල්ලෝ ටික අර ඇඟ වෙහෙසවලා මහන්සි වෙන අය ඉන්නේ සාමාන්‍යයෙන්. ස්පෝර්ට් කරන අය, වැඩපළ කරන අය, ඒගොල්ලෝගේ චුට්ටක් කෙන්ඩා පෙරලීම වැඩි. මේකට හොඳ විසඳුමක් තමයි ළමයි ලුණු වතුර පානය. ලුණු වතුරේ දිය කරලා බොන්න ඕන. බොන්න බෑ අමාරුයි. ඒත් බොන්න ඕන. එතකොට මේ අපේ කියන්නේ මෙහෙම ළමයි අපි ගොඩක් වෙහෙසෙද්දී අපේ ඇඟේ තියෙන දහඩිය පිට වෙනවා. ජලය පිට වෙනවා. ලුණු පිට වෙනවා අපේ ඇඟේ.
හරිද? එතකොට ලුණු ඒවා අයින් වුණාම අපේ ඇඟ තුල සිද්ධ වෙන ළමයි මාංශ පේශි තුල නිර්වායු ශ්වසනයක් සිද්ධ වෙනවා. මාංශ පේශි තුල මේවා එන්නේ නැහැ විභාගෙට නිකන් කියන්නේ අහගන්නවා. අපේ මාංශ පේශි තුල නිර්වායු ශ්වසනයක් සිද්ධ වෙනවා. නිර්වායු ශ්වසනයක් සිද්ධ වෙද්දී තමයි මෙන්න මේ ලැක්ටික් කියන අම්ලය එතනින් නිපදෙනවා. අන්න එයා නිපදවුණු ගමන් තමයි රිදෙන්න ගන්න. ප්‍රධාන හේතුව මේක වෙන්න ප්‍රධානම හේතුව අපේ ඇඟෙන් ලුණු යනවා ඇඟෙන්. අපි මහන්සි වුණාම අපේ ඇඟෙන් ලුණු ප්‍රමාණය අඩු වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. අඩු වීම හේතුවෙන් මේ නිර්වායු ශ්වසනයේදී ලැක්ටික් අම්ලය එතන නිපද වෙනවා. එතකොට තමයි ඉන්න බැරි. හරිද? ඒවා මම ඒක නිකමට දීලා තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් සාමාන්‍ය දෙනින් ප්‍රශ්න නෙමෙයිවා. අපි උත්තරේ ලියමුකෝ මෙන්න මෙහෙම. මෙසේ සිදුවන්නේ මෙන්න මෙහෙම ලියන්න. මෙසේ සිදුවන්නේ මාංශ පේශි තුල නිර්වායු ශ්වසනය සිදුවීම නිසා මාංශ පේශි තුල නිර්වායු ශ්වසනය සිදුවීම නිසා මාංශ පේශි තුල නිර්වායු ශ්වසනය සිදුවීම නිසා ඇතිවන නිර්වායු ශ්වසනය සිදුවීම නිසා ඇතිවන ලැක්ටික් අම්ලය එකතු වීමෙනි. ලැක්ටික් අම්ලය එකතු වීමෙනි. ලැක්ටික් අම්ලය එකතු වීමෙනි. සර් පොඩ්ඩක් කියන්න මේක. ඔයා ලියපු කොටස කියන්න මට චුට්ටක් ආයේ. මෙසේ සිදුවන්නේ මාංශ පේශි. ඔයගොල්ලෝ දන්නවා ශ්වසනයක් සිද්ධ වෙද්දී ශක්තියක් නිපදෙනවා. ඕගොල්ලෝ හොඳට කල්පනා කරලා බලන්න එක දිගට හයියෙන් හුස්ම ගත්තොත් ඔයාලගේ ඇඟ මොකෝ වෙන්නේ? ඇඟේ වෙනස්කමක් කියන්නේ එක දිගට හුස්ම ගන්නවා ඔයා. ඇඟේ සිදුවන වෙනස්කමක් හිතලා කියන්නේ. හිතෙන්නේ නැද්ද? ඇඟ රත් වෙන්නේ නැද්ද? ඇඟෙන් තාපයක් පිට වෙන්නේ නැද්ද? වෙනවා. තාපය. ඔයා හුස්ම ගද්දී ඔයාගේ ශක්තියෙන් කොටසක් තාප ශක්තිය විදියට පිට වෙනවා. නේ? උඩට හුස්ම ගන්න හයියෙන් එකලා නිකන් ඉන්පුට්ුවක් ඉඳගෙන හයියෙන් එතනට හුස්ම ගන්න දාඩියක් දානවා. ඇයි ඒ? ඔයාගේ ශක්තියෙන් කොටසක් තාප ශක්තිය විදියට එතනදී පිට වෙනවා. හරිද? එහෙනම් මේ ශක්තිය ඉතුරු කොටස තැම්පත් වෙන්නේ මේ ATP කියන එක විදියට. ATP කියන එකේ තේරුම adenosine triphosphate. adenosine triphosphate. හරිද? adenosine triphosphate කියලා කියනවා. adenosine triphosphate. පැහැදිලිද? හරි. එහෙනම් ඔයාගෙන් ඇහුවොත් මොනවද මේ ATP කියන්නේ? ATP කියන එක පොඩක් කෙටියෙන් පැහැදිලි කරන්න කිව්වොත් ඔයා මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ශ්වසනයෙන් නිෂ්පාදනය වන ශක්තිය. ඒ ශක්තියෙන් කොටසක් තාපය විදියට වැය වෙනවා. ඉතිරි කොටස රසායනික ශක්තියක් විදියට ATP තුල adenosine triphosphate තුල මොකක් විදිහට රසායනික ශක්තියක් විදියට adenosine triphosphate තුල ගබඩා වෙනවා. හක්කත් ගලවිලා යන්න වගේ නේ ඒක නම කියන්නේ. හරිද? තාප ශක්තිය විදියට කොටසක් වැය වෙනවා. හරිද? මොකක්ද ඇහුන්නේ? හරි ඔන්න අහගන්නකෝ. ඔයා හුස්ම ගන්නවා ළමයි. ඔයා හුස්ම අරගෙන ඔයා ශක්තිය නිපදවනවානේ. ඔයා කාබන් ඩයොක්සයිඩ් පිට කරලා ජල වාෂ්ප පිට කරලා ඔයා ශක්තිය හදනවා ඇඟ ඇතුලේ. ඇඟ ඇතුලේ ඔයා ශක්තිය හදාද්දි ඔයාගේ ළමයි ඔයා එක දිගට හුස්ම ගත්තොත් එක දිගට ශක්තිය හදනවානේ. ඒ එක දිගට හුස්ම ගන්න ඔයා මහන්සි වෙනවා. මහන්සි වෙලා ඇඟ රත් වෙනවා. එහෙනම් ශක්තියෙන් කොටසක් ඇඟ රත් උනානේ. ශක්තියෙන් කොටසක් තාප ශක්තිය විදියට වැය වෙනවා. ඒක අපරාධේ වැය වෙනවා. වේස්ට් වෙනවා. අපරාධේ වේස්ට් වෙලා යනවා. ඒක අපරාධේ ශක්තිය වැය වෙනවා. බිත්තර ඔම්ලට් එකක්වත් දාගන්න බෑ ඉතින්. හරිද? ඒක නිකම්ම ශක්තිය වැය වෙනවා.
තාප ශක්තියක් විදිහට වැය වෙලා ඉතිරි කොටස ශක්තියෙන් ඉතිරි කොටස රසායනික ශක්තියක් විදිහට මේ ATP තුල ගබඩා වෙනවා. මොකක් විදිහට ගබඩා වෙන්නේ? රසායනික ශක්තියක් විදිහට. තාප ශක්තියක් විදිහට වැය වෙලා ඉතිරි කොටස රසායනික ශක්තියක් විදිහට ATP තුල තැන්පත් වෙනවා. ATP කියන්නේ ඇඩිනොක්සින් ට්‍රයිෆොස්ෆේට්. එහෙනම් ඇඩිනොක්සින් ට්‍රයිෆොස්ෆේට් තුල ඉතිරි ශක්තිය රසායනික ශක්තියක් විදිහට ගබඩා වීමක් සිද්ධ වෙනවා. ඕක තමයි ඉතින් ඇඩිනොක්සින් ට්‍රයිෆොස්ෆේට් වල කාර්යය. වැය වෙච්ච ශක්තිය ඇරෙන්න ඉතිරි ප්‍රමාණය රසායනික ශක්තියක් විදිහට එයා ගබඩා කරගෙන තියා ගන්නවා. ඔයා කොහේරි හයියෙන් දුවන වෙලාවක ආයේ මේ ඇඩිනොක්සි ට්‍රයිෆොස්ෆේට් වල තියෙන රසායනික ශක්තිය තමයි යූස් කරන්නේ. ඔයාලට දුවන්න ඕනේ වේද ශක්තිය ඕනනේ. මොන හරි වැඩක් කරද්දී ශක්තිය ඕනනේ. මේ ගබඩා වෙලා තියෙන ශක්තිය තමයි ඔයා ගන්න. දැන් අපි හිතමු ළමයේ එක දිගට දුවනවා. එක දිගට දුවනවා. දුහත්ති ළමයි වැඩිපුර වැය වෙන ශක්තිය මොකද්ද? රසායනික ශක්තියක් විදිහට ගබඩා වෙනවද? තාප ශක්තියක් විදිහට පිට වෙනවද? එක දිගට දුවනවා. මොකද වෙන්නේ? වැඩි වශයෙන් ගබඩාද වෙන්නේ? වැඩි වශයෙන් වැය වෙනවද? තාපය විදිහට. කියන්නකෝ. හිතෙන්නේ නැද්ද අනේ? ඇයි ඔයගොල්ලෝ දුහද්ද ඔයාලගේ ඇඟ රත් වෙලා නැද්ද? ඔයාගේ ඇඟ හීට් වෙන්නේ නැද්ද? හීට් වෙනවනේ. ඒ වගේම ඔයාට දුවන්න ශක්තිය ඕන නේද? හිතන්නකෝ මෙහෙම. දැන් ළමයෙක් දුවනවා ළමයි. හරිද? ළමයෙක් දුවගෙන යනවා. ළමයෙක් දුවගෙන යද්දී මූට දුවන්න ශක්තිය ඕන. එහෙනම් මෙයාගේ ඇඟ ඇතුලේ තියෙන ATP තුල ගබඩා වෙලා තිබ්බ ශක්තිය ඔන්න ගත්තා යා. ශක්තිය පැයි දුවන්න. එහෙනම් ගබඩා වෙලා තිබ්බ ටිකක් ගන්න. හුස්ම ගන්න ගමන් දුවන්නේ. හුස්ම ගන්න ගමන් දුවන්නේ. හුස්ම ගද්දි තව තව ශක්තිය එකතු වෙනවා. ගන්නවා එකතු කර ගන්නවා. දුවන්නත් ශක්තිය ඕන. හුස්ම ගන්න ගමන් නැවත ශක්තිය නිර්මාණය කරනවා. හැබැයි වැඩක් නැහැ. නිර්මාණය කරන ශක්තිය නැවත නැවත ගන්නව දුවත්. නේද? ශක්තිය නිෂ්පාදනය කරනවා, දුවන්න ශක්තිය ඕන ඒව ගන්නවා. නිෂ්පාදනය කරනවා ගන්නවා. එහෙම තමයි දුවන්නේ. හැබැයි ඔයාගේ ඇඟ ගොඩක් රත් වෙනවා ළමයි. ඒ නිපදවන ශක්තියෙන් ගොඩක් අපරාධ වැය වෙනවා තාප ශක්තියක් විදියට. හුඟක් වැය වෙනවා තාප ශක්තිය කියන අපරාධ. එතකොට රසායනික ශක්තියක් විදියට ගබඩා වෙන ප්‍රමාණය අඩුයි. එන්න දැන් ඇඟ රත් වෙනවා අම්බානෙට. එතකොට ගබඩා වෙන ශක්තිය එන්න අඩු වෙනවා. මැරතන් එකක් දුවද්දි ළමයි අන්තිම මොහොතේ බඩ ගාගෙන ඉන්නේ ඒකනේ. අන්තිම මොහොතේ බඩ ගාගෙන ඉන්නේ. දැන් ඉස්කෝලේ මතක් කරගන්න. ඔයා මැරතන් එක දිවුවා නම් ගැම්මෙන් දුවනවා. එද්දි බඩ ගාගෙන ඉන්නේ. ඇයි? ගොඩක් තාප ශක්තිය විදියට වැය වෙලා. ගබඩා වෙලා තිබ්බ ටිකත් ඔයා අරගෙන. අලුතෙන් නිර්මාණය කරන ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඇයි? ගොඩක් ඇඟ රත් වෙලා අපරාධ තාප ශක්තියක් විදියට වැය වෙනවා. ඔයා ගබඩා කරලා තිබ්බ සේරම ගත්තා. පටන් ගැම්මේදී. ගැම්මෙන් දිව්වා. තිබ්බ සේරම ශක්තිය අරගෙන දිව්වා. ඉබර වෙනකම්ම දිව්වා. හැබැයි තමයි නිපදවන ප්‍රමාණය අඩුයි. ඇයි ගොඩක් දැන් ඇඟ මැෂින් එකක් වගේ වැඩ කරනවා. නිපදවන ප්‍රමාණය අඩුයි. ඇයි? නිපදවන්න ගන්නවා ඔයා. එතකොට තමයි අන්තිම මොහොතේ බඩ ගාගෙන ඉන්නේ. මරතන්නේ. තේරුණාද? ඒක තමයි වෙන්නේ. ඕව අහන්න විභාගෙට මම මේ ඇත්ත ක්‍රියාවලියේ සීන් එක ඇත්ත කතාව කිව්වේ. වෙන්නේ කොහොමද කියලා එක. තේරෙන්නේ නැති කියලා හිතනවා. තේරුණ නැත්නම් ඒකට අත උසන්නේ මේ කතාව. මරතන් කතාව. තේරුණා නේද? ඔයා හදනව ශක්තිය හදන ශක්තිය ඔයාට දුහන්න ශක්තිය ඕනනේ. ඉතින් ඒ හදන ශක්තිය ඔයා ගන්නවා. ඔයා අරගෙන අන්තිමට ශක්තිය බිඳුවම වෙනවා. බිඳුව වුණා තමයි බඩ ගාගෙන ඉන්නේ. දිනුම් කණු ගාව. අන්තිමේ හරියටි බඩ ගාගෙන එන්නේ නේ. එහෙම. හරි. එහෙනම් අපි ලියමුකෝ ඇන්ඩ්‍රොක්සින් මේ ට්‍රයිෆොස්ෆේට් කියන්නේ මොනවද කියලා අපි ලියමු. ඒක ඉස්සරහින් ඉරි කැලලක් ගහලා ලියා ගන්න ළමයි ATP. ATP. ඉංග්‍රීසි අකුරු තුනකින් පෙන්වුම් කරනවා ATP කියලා. හරි. ලියන්නකෝ ඒක යටතේ. මෙහෙම ලියන්න. ශ්වසනයෙන් නිපදවන ශක්තියෙන් කොටසක්. ශ්වසනයෙන් නිපදවන ශක්තියෙන් කොටසක්. ශ්වසනයෙන් නිපදවන ශක්තියෙන් කොටසක් තාපය ලෙස ශ්වසනයෙන් නිපදවන
ශොසනයෙන් නිපදවන ශක්තියෙන් කොටසක් තාපය ලෙස මුදා හරින අතර නැත්නම් වැය වෙන අතර තාපය ලෙස වැය වන අතර ඉතිරි කොටස රසායනික ශක්තියක් ලෙස ATP තුල ගබඩා වේ. ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් තුල ගබඩා වෙනවා. ATP තුල කෙටියෙන් ලියන්න. ATP තුල ගබඩා වේ. ආයෙ මුලින්ම කියන්නම්. ශ්වසනයෙන් නිපදවන ශක්තියෙන් කොටසක් තාපය ලෙස වැය වෙන අතර ඉතිරි කොටස රසායනික ශක්තියක් ලෙස ATP තුල ගබඩා වේ. ඕක තමයි ATP වලින් සිදු වෙන්නේ. හරිද? ඔන්න වැදගත් කොටසක් තියෙනවා ATP වල කෘත්‍ය. ඔය තුන highlight කරගන්න. කෘත්‍යයන් තුන highlight කරගන්න. මොනවද කෘත්‍යයන් බලන්න? ශක්තිය ගබඩා කිරීම. ATP තුල ළමයි ශක්තිය මොකද කරන්නේ? ගබඩා කරනවා. ATP වලින් ශක්තිය නිදහස් කරනවා. ළමයට ඕන ශක්තිය දුන්නේ කවුද? ATP මගින්. එයි මං කිව්වේ නිපදවනවා ගන්නවා. නිපදවලා ගබඩා කරගන්නවා ආයෙ පිට කරනවා. ගබඩා කරගන්නවා පිට කරනවා. හරිද? එහෙනම් ශක්තිය ගබඩා කිරීම කරනවා. ශක්තිය නිදහස් කිරීම කරනවා. අන්තිමට කියනවා ශක්තිය පරිවහනයක් කරනවලු. පරිවහනයක් කරනවා කියන්නේ අදාළ ස්ථාන කරා රැගෙන යාමක් කරනවා. ශක්තිය රැගෙන යාමක් කරනවා. පරිවහනයක් වහනයක් කරනවා කියන්නේ අරගෙන යනවා. පරිවහනය කියන්නේ අපි ශක්තිය වහනය කරනවා. යවනවා. අදාළ ස්ථාන කරා වහනය කරනවා. යවනවා. පරිවහනය කරනවා. අන්තිමට කියන්නේ ඒක පළවෙනි දෙක මතක තියාගන්නවා අතිවාරි. පළවෙනි දෙක තමයි වැදගත්ම. පළවෙනි දෙක. ශක්තිය ගබඩා කිරීම, ශක්තිය නිදහස් කිරීම. මේ දෙක තමයි වැදගත්ම දෙක. ඉතින් අදාළ ස්ථාන කරා ශක්තිය පිට කිරීමකුත් සිද්ධ කරනවා. වහනයක් කරනවා. හරිය? ඕකේ ඔය එතන highlight කරගන්න. කෘත්‍යයන් තුන highlight කරගන්න. දැන් ලෙඩ රෝග ටික කතා කරලා ශ්වසනයත් ඉවර කරමු. ඉක්මනට කරන්න ඕනේ මේ පාඩම ලොකුයිනේ චුට්ටක් ඉක්මනට කරන්න ඕන. හරි. ළමයි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග අපි කතා කරනවා 7ක් කතා කරනවා. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග. ඔයාලා දන්න ඒවා තමයි හුඟක් ඒවා එකක් දෙකක් දන්නේ නැති ඒවා ඇති. අනිත් ඒවා සේරම අහලා තියෙන රෝග. හරි. අපි තරුදර රෝග ටික ලියමු. පළවෙනි රෝගය සම්ප්‍රතික්ෂාව අහලා තියෙනවා. සම්ප්‍රතික්ෂාව කවුරු නිසාද ඇති වෙන්නේ? වෛරස්. සම්ප්‍රතික්ෂාව ඇති වෙන්නේ කවුරු නිසාද? ඉස්සරහින් ලියා ගන්න වෛරස්. තව ඉරි කැලක් ගහලා යටින් ලියා ගන්න. ඖෂධ වලින් සුව කළ නොහැක. ළමයි සාමාන්‍යයෙන් සම්ප්‍රතික්ෂාව හැදුනොත් මැරෙන්නේ. හරිද? මේක හොඳ කරන්න බෑ. පාලනය කරන්න විතරයි පුළුවන්. නිට්ටාවට හොඳ කරන්න බෑ සම්ප්‍රතික්ෂාව. හරිද? කවුරු නිසාද හැදෙන්නේ? වෛරස් කියන ශුද්‍ර ජීවියන් නිසා. මේක සුව කරන්න පුළුවන්ද? සුව කළ නොහැක. ඖෂධ මගින් සුව කළ නොහැක. පාලනය කරන්න විතරයි පුළුවන්. හරිද? ඔහොම ලියන්න. සම්ප්‍රතික්ෂාව කියලා ලිව්වා. ඉරි කැලක් ගෙවුවා කවුරු නිසාද හැදෙන්නේ? වෛරස් නිසා. තව ඉරි කැලක් ගහලා ලිව්වා සුව කළ නොහැක. ඖෂධ මගින් සුව කළ නොහැක. සම්ප්‍රතික්ෂාව හරි. ඊළඟ එක රූලක් කැරලා ඊළඟ ලෙඩේ ලියන්න. රූලක් කැරාර ලියන්න නැත්නම් මේක එක ගොඩේ වගේ නැත්තම්. ඊළඟ නියුමෝනියාව අහලා තියෙනවා. නියුමෝනියාව හැදෙන ළමයි බැක්ටීරියා නිසා. බැක්ටීරියා නිසා තමයි නියුමෝනියාව හැදෙන්නේ.
සමහරක් අවස්ථාවලදී වෛරස් නිසා හැදෙනවා. වෛරස් කියන ශුද්‍ර ජීවියා නිසාත් හැදෙනවා. හරිද? ඒ වගේම නියුමෝනියාවේ මූලික අවස්ථාවේදී හොයාගත්තොත් විතරක් හොඳ කරන්න පුළුවන්. මූලික අවස්ථාවේදී සුව කළ හැක. හැබැයි මූලික අවස්ථාව විතරයි ඈ. ඉස්සල්ලාම කියන්නේ හැදිච්ච ගමන් මෙයාට නියුමෝනියාව කියලා හොයාගත්තොත් හොඳ කරන්න පුළුවන්. නැත්තම් බෑ. මොකද මේ වෛරස් කියන ශුද්‍ර ජීවියත් බලපානවනේ. වෛරස් වල ලේසි නෑ මරන්න. ඔයාලගේ කාට හරි ළමයි බය වෙන්න එපා. කොරෝනා හැදුනා කියලා හිතන්න. වෛරස් එකක් මරන්න බෑ. ඇඟේ ඇතුලේ ඔයාගේ වෛරස් එක ඉන්නවා තාමේ. ඔක ડોක්ටර් කියන්නේ නැතිනේ. ඔයාව එළියට බැස්සු එක කියලානේ. සමහර අයට කියන්නේ නැතුව ඇති. ඔයාගේ ඇඟේ නැත්තම් ඔයාගේ නෑදෑ වෙන කෙනෙක්ට හැදුනා නම් එයාගේ ඇඟේ දැනටත් තවමත් කොරෝනා වෛරස් එකේ ඉන්නවා ලස්සන. එයා කොයි දවසේ කොයි මොහොතේ එළියට එයිද කියන්න අපි දන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් බය වෙන්න එපා. එහෙම අවුලක් වෙන්නේ නැහැ. ඌට ඉන්න දෙන්න පාඩුවේ. ඔයාලා බය වෙන්න එපා. හරි ඊළඟට මූලික අවස්ථාව හොඳ කරන්න පුළුවන් මේක ඈ. මූලික අවස්ථාව හොඳ කරන්න පුළුවන්. ඊළඟට ඇදුම අහලා තියෙනවා ඇදුම රෝගේ ඇදුම සාමාන්‍යයෙන් හැදෙන ළමයි නහයට මේ දූවිලි ඔය ලී කුඩු නැත්තම් බැක්ටීරියා වෛරස් වැනි දේවල් ශරීරගත වුණොත් තමයි හැදෙන්නේ. දූවිලි ලී කුඩු බැක්ටීරියා වෛරස් වගේ දේවල් අපේ ශරීරගත වුණොත් අපිට ඇදුම හැදෙන්න පුළුවන්. තව විෂ දුම සමහරක් අයට දුම් ශරීරගත වීමෙනුත් මේ ඇදුම හැදෙනවා. හරිද? ඇදුම හැදිච්ච කෙනෙක් කොහොමද දැකලා තියෙනවද? ඇදුම හැදිච්ච කෙනෙක් දැකලා නැතුව ඇතිනේ. ඇදුම හැදිච්ච කෙනෙක් ළමයි ටිකක් හුස්ම ගන්න අමාරුයි. අනියා මට කරන්න තේරෙන්නේ නැහැ. මට හැදිලා නැහැ. හරිද? නිකන් හරි අමාරුයි හුස්ම ගන්න. ඇදුම හැදිච්ච කෙනියා හුස්ම ගන්න බැරි නිකන් මැරෙන්න වගේ. මැරෙන්නේ නැහැ. මැරෙන්න පුළුවන්. මැරෙන්න වගේ අමාරුවෙන් හුස්ම ගන්න. හේතුව තමයි ළමයි ඇඟ ඇතුලේ තියෙනනේ ශ්වාසනාලිකා හීනි වෙනවා. හේතුව මොකද්ද? ශ්වාස නාලිකා සිහින් වීම. ඇතුලේ බට හීනි වෙනවා. එතකොට හුස්ම ගන්න අමාරුයි. ලියන්න. ශ්වාස නාලිකා සිහින් වීම. එතකොට ළමයි හුස්ම ගැනීම අපහසුයි. ඇලිරක් ගහලා ලියන්න ඒකටම. හුස්ම ගැනීම අපහසු වේ. හුස්ම ගැනීම අපහසු වේ. ඒකටම ලියන්න ඒක. යට රූල් එකට ගන්න එපා හැමම ලියන්න. මේ හැම එකකටම රූල් දෙකක් ගන්න ලියන්න. හුස්ම ගැනීම අපහසුයි. මොකද්ද? ඒ ලෙඩේ හොඳ ගන්න බැරිද? ඇදුම අවුලන්නේ නැහැ. ඇදුම අර මොකද කියන්නේ නම් මතක නැහැ. අර මෙහෙම අදින්න එක මොකද තමයි ඇන්කිලර්ද ඇන්කිලර්නේ අයියෝ නම මතක නැහැ මේක කියන්නේ එන්හිල් එකනේ මට නම් මතක නැහැ නේ. අර මෙහෙම ගහන්න චස් ගාලා කටර තියලා ඉන්හෙලර් තමයි ඉන්හෙලර් එක ඉන්හෙලර්ස් වගේ තියෙනවා ඇදුමට. ඉන්හෙලර් එකත් ඒකට ඉන්හෙලර් වර්ග අම්බාරට තියෙනවා. විවිධ රෝග වලට විවිධ ඉන්හෙලර්ස් තියෙනවා. මේ ඇදුම රෝගෙටත් ඉන්හෙලර් එකක් තියෙනවා. ඒකේ ගෑස් එකක් තියෙන. ගෑස් එක පෙනහළු මේ මොනවාද? ශ්වාසනාලිකා තුලට ගියාට පස්සේ හීන වෙලා තියෙන වැයත් වෙනවා. දීර්ඝ කාලීනව ඉන්හෙලර් භාවිතා කරන්න ඕනේ. එතකොට ඕක හොඳ කරගන්න පුළුවන්. දීර්ඝ කාලීනව ඉන්හෙලර් භාවිතා කරන්න ඕන. ඔයගොල්ලෝ දැකලා සමහරක් අය එකපාර මැරෙන්න වගේ කියනවා එකපාරට අර ඉන්හෙලර් එක යූස් කරනවා. එතකොට කූල් ඩවුන් වෙනවා. අර ඇතුලේ බට හීන් වුණ ගමන් ඉන්හෙලර් එකේ ගෑස් එක ඇතුළට ගියාම මම දන්නේ නැහැ මොනවද තියෙන කියලා ඉන්හෙලර් එකේ අර තිබ්බ හීනි බට ටික ලොකුයි. එතකොට හුස්ම ගන්න පුළුවන් වෙනවා. හරිද? ඔය 20කට 70ට ඒ වගේ හුඟක් ඒවාට තියෙනවානේ මේ ඉන්හෙලර්ස්. ඒකෙත් ඉන්හෙලර් වර්ග ගොඩක් තියෙනවා. එක ඉන්හෙලර්ස් තියෙනවා. එක මේවා තියෙන ඒවා බෙහෙත් වර්ග තියෙන ඒවා. හරි. ඇදුම හැදුනතර බය වෙන්න ඕන ළමයි
ශ්වාසනාලිකා හීන්ම වෙලා හුස්ම ගන්න බැරි වෙලා මැරෙන්න ඉඩ තියෙනවා. හරිද? බරපතලම භයානක ලෙඩ නෙමෙයි ඉතින් මේවා. ඇදුම්. ඊළඟට ක්ෂය රෝගය. අනේ අහලා තියෙනවා නේ ක්ෂය රෝගය. ක්ෂය රෝගය. මේ කාලේ නම් ඔය ක්ෂය රෝගය කියන එක ඒ කාලේ තමයි බරපතලම තිබ්බේ. ඊට පස්සේ ක්ෂය රෝගයට බෙහෙත් හොයාගත්තානේ. ඒ කියන්නේ ඒකත් නිට්ටාවටම හොඳ කරන්නම නෙමෙයි. යටපත් කරන්න බෙහෙත් හොයාගත්තනේ ක්ෂය රෝගයට. ඒ හින්දා දැන් ක්ෂය රෝගය කියන එකත් එහෙමටම ගණන් ගන්න නැහැ. ක්ෂය රෝගය කියන්නේ ඉස්සර ළමයි ක්ෂය රෝගය කියන්නේ ළමයි පෙනහළු පටක දිය වෙනවා. පෙනහළු වල ඇතුලේ තියෙන පටක පෙනහළු පටක දිය වෙනවා. ක්ෂය වෙනවා. අම්මා මැරෙනවා ඈ. පෙනහළු දිය වෙනවා කියන්නේ. හරිද? ලියන්නකෝ පොඩි පන්තිලි ඉගෙන ගත්ත ළමයි මතක කෙනෙක් කියන්නකෝ ක්ෂය රෝගයේ හැදෙන්න බලපාන ශුද්‍රජීවියා කවුද? පොඩි පන්තිලි ඉගෙන ගත්ත මේක. බැක්ටීරියා. හොඳයි. ශුද්‍රජීවියා කවුද? බැක්ටීරියා. ලියන්නකෝ. ක්ෂය රෝගය හැදිච්ච කෙනෙක්ගේ ලක්ෂණ දැකලා තියෙනවද ඔයගොල්ලෝ? එයාලගේ ළමයි හොටුත් එක්ක සෙමත් එක්ක ලේ එනවා. හරිද? සෙම සමග ලේ වහනයක් වෙනවා යාළගේ. සෙම සමග රුධිර වහනය. එයාලගේ ළමයි සෙම සමග රුධිර එනවා, ලේ එනවා. ඇයි ඇතුලේ මොකද වෙන්නේ? පෙනහළු ඡය වෙනවනේ. පෙනහළු පටක ඡය වෙනවා. එතකොට ලේ එනවා. එතනින්. ඒ තුවාල වෙන තැන් වලින් ලේ එනවා. එතකොට සෙම આવොත් පෙනහළු වලින් ලේ එනවා. මොකද ළමයි මම වැලිසර ඉඳලා තියෙනවා. පෙනහළු මොකද මම පොඩි දවස්වල මගේ අර පොඩි දවස්වල මාර කිව්වනේ ඔයගොල්ලන්ට අල්පෙනෙත්තක් පොඩි දවස්වල මට ගිලිලා මහවල්කු වයසක් නෙමෙයි 9 වසරේ හෝ 8 වසරේ දවස්වල තේරෙනවනේ එක වැලිසර හොස්පිටල් එකේ ඒකේ පෙනහළු සම්බන්ධවනේ වැලිසර හොස්පිටල් එකේ හිටියා දවස් 7-8ක් විතර හිටියා 6ක් විතර හිටියා ඒ ඉදි දැක්කා ක්ෂය රෝගය හැදිච්ච අය මේ ලෙඩ හැම එකම දැක්කා පෙනහළු ආශ්‍රිත රෝගනේ ඒකේ තියෙන්නේ මේ ක්ෂය රෝගය හැදුනට පස්සේ ළමයි ක්ෂය රෝගය නෙමෙයි මොකද්ද ලෙඩේ සිලිකෝසිස්ද හරියට මතක නැහැ හොඳේ සිලිකෝසිස් වගේ මට ලෙඩේ මතක නැහැ ඒ ලෙඩ සිලිකෝසිස් වගේ ලෙඩේ හැදුනම මේ සෙම තනිකර ලේ පාටයි තනිකර ලේ පාටයි සෙම හරිද ඒව බට වලින් අදින්න මෙතනින් බටයක් දාලා මෙතනින් හිල් කරලා බටයක් දානවා පෙනහල්ලට දාලා ට්‍රොලියක් තියෙනවා ට්‍රොලිය තල්ලු කරගෙන යන්න ඕනේ ට්‍රොලියේ තියෙනවා වීදුරු බෝතලයක් ඒ වීදුරු බෝතලයට සෙම එන්නේ සුදු පාට සෙම නෙමෙයි රතු පාට ලේත් එක්ක මිශ්‍ර වෙච්ච සෙම කියන්නේ ඇතුළ ඩැමේජ් වෙලා පෙනහළු ඒව තේරම අදින්න ඕන ඔය සිංහල විවහාරයේ කියන මේකට මේ පෙනහළු වල වතුර පිරීලා කියන්නේ පෙනහළු වල වතුර පිරීලා කියන්නේ සාමාන්‍ය විවහාරේ වතුර කියන්නේ සෙම තියෙන්නේ හරිද ඒකේ මට ලෙඩේ මතක නැහැ නම ඈ පෙනහළු වල වතුර පිරීලා කියනවා අපි සිංහලෙන් සාමාන්‍ය විවහාරේ අහන් එතකොට ට්‍රොලිය තල්ලු කරන්න දෙනවා හැමදාම එක්සර්සයිස් කරනවා හවසටයි උදේට එක්සර්සයිස් කරන ගියා ට්‍රොලිය තල්ලු කරනවනේ ඒටයි මේටයි තල්ලු කරද්දි පෙනහල්ලේ තියෙන ඒ වතුරත් එක්ක ලේ සෙම සේරම සද්දෙකුත් එන අර අමුතු සද්දයක් ඇහෙනවා ඒ සද්දෙත් එක්ක එන වෙලිය අරක බෝතලේ පිරණකම් එනවා ලේ පාටයි අරක දකිද්දි ඉතින් අප්පිරියයි පට්ට වේදනාකාරී ලෙඩක් ඉතින් අර බටේ දාන්නේ ළමයි සිහි නැති කරන්නේ නැතුවලු කිරිවට්ටල විතරයි දාන්නේ හරිද ක්ෂය රෝගය සෙම සමග රුධිර වහනය ලියවද අලිගක් ගහලා ලියන්න පෙනහළු පටක ක්ෂය වීම දියවීම පෙනහළු පටක ක්ෂය වීම නැත්නම් පෙනහළු පටක දියවීම පෙනහළු දියවීම කියලා කියන්නේ පෙනහළු පටක දියවීම ඔව් කියන්න ක්ෂය රෝගයේ කලින් බැක්ටීරියා ලිව්ව ඊට යට තියෙන එක පැහැදිලිමදි මම කටින් කිව්වා සෙම සමග රුධිර වහනය සෙම සමග රුධිර වහනය සෙම සමග රුධිර වහනය ඊට පස්සේ ලියන්න පෙනහළු පටක ක්ෂය වීම නැත්නම් පෙනහළු පටක දියවීම පෙනහළු පටක දියවීම තව තියෙනවා රෝග කීපයක්
ඊළඟට තියෙන රෝග බොහෝ දුරට ඔයගොල්ලෝ අහලා නැහැ. ඊළඟ රෝග ටික ඔයගොල්ලෝ අහලා නැතුව ඇති. මේක අහලා තියෙනවද? බොන්කයිටිස් කියලා එකක් අහලා තියෙනවා. බොන්කයිටිස්. බොන්කයිටිස් කියලා ලෙඩක් තියෙනවා. හරිද? ලියා ගන්නකො. බොන්කයිටිස්. අපි මේකට සිංහලෙන් කියනවා ශ්වාස නාලිකා ප්‍රදාහය. ප්‍රදාහය කියන්නේ මොකද? ඉදිමෙනවා. ශ්වාස නාලිකා ප්‍රදාහය සිංහලෙන් කියනවා. ශ්වාස නාලිකා ප්‍රදාහය. ශ්වාස නේද? අල්සයන් නෙමෙයි අල්ෂයන්. ශ්වාස නාලිකා ප්‍රදාහය. ශ්වාස නාලිකා ඉදිමෙනවා. ප්‍රදාහයක් කියන්නේ ඉදිමෙනවා. උණ්ඩක පුජු ප්‍රදාහය. උණ්ඩකය ඉදිමෙනවා. එහෙනම් ශ්වාස නාලිකා ප්‍රදාහය කියන්නේ ශ්වාස නාලිකා ඉදිමෙනවා. ඉස්සරහින් ලියන්න. බැක්ටීරියාවක් කමා වෛරසයක් නිසා ඉස්සරහින් ලියන්න. ඉස්සරහින් ලියන්න. මොකද්ද කිව්වේ ඉස්සෙල්ලා? මොම ඉන්න මේ ළමයි වගේ ජොයින් වෙනවා. වෛරසයක් නිසා ශ්වාස නාලිකා ඉදිමීම. බොන්කයිටිස් වලට. අලුතෙන් ආපු ළමයි දෙන්න ඇහුණා නේද? දැන් ආපු දෙන්නට ඇහුණා නේද? බැක්ටීරියාවක් කමා වෛරසයක් නිසා ශ්වාස නාලිකා ඉදිමීම. බොන්කයිටිස් වල වෙන්නේ ඒක. ඒත් ඉතින් ක්ෂුද්‍ර ජීවි නෑ. වාතය තුළ තියෙන ක්ෂුද්‍ර ජීවි නිසා තමයි ඒකත් වෙන්නේ. ඊළඟට සිලිකෝසිස්. සිලිකෝසිස් කියන රෝගය ඇති වෙන්නේ මේ සිලිකා වැලි. සිලිකා අංශු. සිලිකා වැලි අහලා තියෙනවනේ. සිලිකා වලින් වීදුරු හදන්නේ සිලිකා ගන්නවනේ. සිලිකා වැලි, සිලිකා අංශු. අන්න ඒවා ශ්වසන මාර්ගයෙන් පෙනහල්ලට ගියොත් ළමයි පෙනහළු පටක සේරම තුවාල වෙනවා. සේරම කැපෙනවා. ඇයි? මේවා ගොඩක් තියුණු අංශු. සිලිකෝ දැන් සාමාන්‍ය ළමයි අපි හිතමු කවුරු හරි වැඩ කරනවා. හරිද? කවුරු හරි වැඩ කරනවා ගල් වැඩපොලක. කළු ගල් කඩන ගල් වැඩපොලක වැඩ කරනවා. එතන ළමයි මොනවාද සිලිකා අංශු හෙනට තියෙනවා ඒ වාතය තුල. එතකොට අනිවාර්යෙන් මේ සිලිකෝසිස් කියන රෝගේ හැදෙන එක හැදෙනවා. මොකද ඒ අංශු පෙනහළුගත වෙලා පෙනහළු පටක විනාශ වෙනවා, තුවාල වෙනවා. එතකොට සිලිකෝසිස් තමයි රෝගේ. ලියමු. සිලිකා අංශු අඩංගු දූවිල්ල. සිලිකා අංශු අඩංගු දූවිලි සිලිකා අංශු අඩංගු දූවිලි ආග්‍රහණය වීමෙන් සිලිකා අංශු අඩංගු දූවිලි ආග්‍රහණය වීමෙන් ආග්‍රහණය වෙනවා කියන්නේ පෙනහළු තුලට යනවා. ආග්‍රහණය වීමෙන් දූවිලි ආග්‍රහණයස සිලිකා අංශු සහිත දූවිලි අඩංගු දූවිලි ආග්‍රහණය වීමෙන් පෙනහළු පටක විනාශ වීම. පෙනහළු වල තියෙන පටක විනාශ වෙනවා. හරිද? සිලිකා අංශු තියෙන ළමයි දූවිලි තියෙන සිලිකා අංශු සහිත දූවිලි. ඒවා ආග්‍රහණය වීමෙන් ශ්වසන පද්ධතියට යාමෙන් පෙනහළු පටක විනාශ වෙනවා. ඒකට කියනවා සිලිකෝසිස්. අන්තිමට මේකට ටිකක් අහලා පුරුදු ඇති මේ මෑතකදී ගියා ඇස්බෙස්ටෝසිස්. Asbestosis. Anna lady. Asbestosis.
දැන් බලන්න හොඳට. සිලිකෝසිස් හැදුනේ සිලිකා අංශු නිසා. එහෙනම් ඇස්බෙස්ටෝසිස් හැදෙන්නේ මොනවා නිසාද? මොනවා නිසාද? දන්නවා. ප්‍රවෘත්තලත් ගියා. දැන් ටිකක් කල්. දන්නේ නැද්ද? සිලිකෝසිස් හැදෙන්නේ සිලිකා අංශු නිසා. ඇස්බෙස්ටෝසිස් හැදෙන්නේ ඇස්බෙස්ටෝ අංශු නිසා. ඇස්බෙස්ටෝස් දන්නේ නැද්ද? ළමයි ඇස්බෙස්ටෝ ෂීට්, රයිනෝ ෂීට් එකේ ඇස්බෙස්ටෝ අංශු තියෙනවා. ඇස්බෙස්ටෝ කියන අංශු විශේෂය තියෙනවා ඒවල. ඇයි මේ මෑතකද ගියේනේ පිළිකා හැදෙනවා කියලා ඇස්බෙස්ටෝ ෂීට් වලින්. ඇස්බෙස්ටෝ අංශු ළමයි සාමාන්‍යයෙන් අලුතෙන් ඇස්බෙස්ටෝ ෂීට් දාද්දී ඒව ටික දවසක් පරණ වුණාම අවුවට අහු වෙලා වැස්සට තෙමිලා ඕවල ළමයි කුඩු විශේෂයක් වැටෙනවා. අපි හිතමු වහල පල්ලේ ඇඳ. ඒකනේ ඔය සිවිලින් ගහන්නේ. සිවිලින් ගහන්නේ මිනිස්සු ඒකනේ. ඔය ඇස්බෙස්ටෝ අංශු පොළොවට වැටෙන එක නවත්තන්න තමයි සිවිලිමක් ගහන්නේ. අපි හිතමු සිවිලිමක් නැහැ. ඇඳට වැටෙනවා ඒ අංශු. ඇඳේ නිදා ගන්නවා. නිදාගද්දී ඒ අංශු ආග්‍රහණය වෙනවා පෙනහල්ලට. ඇස්බෙස්ටෝ අංශු නිසා පෙනහළු පටක විනාශ වෙනවා. ඇස්බෙස්ටෝ අංශු නිසා. ලියන්න. ඇස්බෙස්ටෝ අංශු පෙනහළු වලට ගොස් පෙනහළු පටක විනාශ වේ. ඇස්බෙස්ටෝ අංශු පෙනහළු වලට ගොස් පෙනහළු පටක විනාශ වේ. ඇස්බෙස්ටෝ අංශු පෙනහළු වලට ගොස් පෙනහළු පටක විනාශ වේ. අනේ ඕවා දැනගෙන ඉන්න ඕනේ. ඇස්බෙස්ටෝ ෂීට් වල තමයි ඇස්බෙස්ටෝස් අංශු තියෙන්නේ. එතකොට ඒකෙන් හැදෙන රෝගේ ඇස්බෙස්ටෝසිස්. සිලිකා අංශු වලින් හැදෙන රෝගේ සිලිකෝසිස්. ඒක මතක තියාගන්න ලේසියි. හරි. අපි හරි කිපෑනේ තියෙන්නේ. ඒ ටයිම් එක මදින් ඉතින් පටන් ගන්න. හරිද? ලබන සතියේ එහෙනම් මම මිනිසාගේ බහිස්රාවී ක්‍රියාවලිය පටන් ගන්නවා. පටන් අරගෙන ඉවරත් කරනවා. තව එකක් මතක තියාගන්න මේ මාසේ නෙවෙයි ලබන මාසේ නොවැම්බර් මාසේ 4 වෙනිදා දීපවාලිද? මේ මොකක් හරි එකක් තියෙනවා. 18 වෙනිදා පොය. හරිද? ඒ දවස් දෙක බ්‍රහස්පතින්දා දවස් දෙක. දැන් බොහෝ දුරට ළමයි 18 වෙනි පොය දවසේ සිප් කොලෙජ් එකේ පන්ති කරන්න පුළුවන් වෙයි. නේත්‍රායගේ ළමයින්ට එහෙම කරන්න පුළුවන් වෙයි. එතකොට සිප් එකේ ළමයිට මේ කියන්නේ එදාට බොහෝ දුරට පන්ති තියෙයි. පොය කියලා නිමාඩුවක් නැහැ. හැබැයි මේ තයිපොංගල් වලදී පන්ති පටන් අරන් නැහැම. හැබැයි එදාට එක්ස්ට්‍රා ඔන්ලයින් ක්ලාස් එකක් දානවා. අනේ අනිවාර්යෙන් එන්න ළමයි ඈ. එදාට මම එක දවසින් ඒ ඔන්ලයින් ක්ලාස් එකේ එක දවසින් අම්ල භෂ්ම උදාසීනීකරණ පාඩම ඉවර කරනවා. ලියන පොතේ කරන්නේ. ටියුට් නෑ ඒවට. ටියුට් එකක් ඕනේ නැහැ. ලියන පොතේ ඒක එදාට ඉවර කරනවා. හරිද? ටියුට් එකක් දුන්නත් ඔයගොල්ලන්ට ගන්න ටයිම් එකක් නැහැනේ. ලබන මාස 4 වෙනිදා කියන්නේ ගන්නේ නැහැනේ ඔයගොල්ලෝ. එහෙනම් ඒක ලියන පොතේ ලියනවා. එක්ස්ට්‍රා ක්ලාස් එකක් බ්‍රහස්පතින්දා. මං හිතනවා වෙන පන්ති වල නිවාඩු දී ඇති වෙයි කියලා එදාට. එදාට මගේ පන්ති නිවාඩු දාලා ඔයාලගේ පන්ති කරනවා. ටයිම් එක පස්සේ කියන්නම් ඈ. ටයිම් එක ලං කරලා කියන්නම් කීයටද කරන්න කියලා. තයිපොංගල් දවසේ එක්ස්ට්‍රා ක්ලාස් එකක් තියෙනවා කියලා හිතාගන්න එදාට අම්ල භාෂ්ම උදාසීනීකරණ ඉවරයක්ම කරලා දාන එකයි. ඒක එක දවසේ අපිට ඒක මහලු පාඩමක් නෙමෙයිනේ. ඒක ඉක්මනට ගන්න පුළුවන් දෙනින් ඈ. ප්‍රතික්‍රියාශීලීතාවයත් ටයිම් එක තිබ්බොත් ඒ වෙලෙම කියලා දෙනවා. ප්‍රතික්‍රියාශීලීතාවය. බලමු ටයිම් එක තියෙන විදිය අනුව තමයි කරන්නේ. හරිනේ? එහෙනම් ඔය අතර ඇති ලබන සතියේ මිනිසාගේ බහිස්රාවී ක්‍රියාවලිය කරමු. හරිනේ? එහෙනම් හතර නවත්තුමු එහෙනම් ඈ. එන හැමෝටම ආයුබෝවන්. උසරණ හැමෝටම. හරි ආයුබෝවන් හැමෝටම.